right. මේ වෙනකොට පුතේ ඔයාලා අද දවස තුල ලොකු සූදානමක් ඇති කියලා හිතෙනවා. හෙට විභාගයට මොකද ඔයාලට ගිය අවුරුද්දේ කරන්න තිබුණු වැඩක් මේ අවුරුද්දේ මේ කරන්නේ. හරිද? ගිය අවුරුද්දේ විභාගය ලියන්න තිබුණේ දෙවනි වාරය කවද විතරයි? මැයි විතරනේ. මැයි ජුනි විතර ලියන්න තිබු අගෝස්තු වලට කිට්ටු වෙන්න තිබිච්ච විභාගයක් තමයි ඔය තියෙන්නේ. මේ විභාගයට ඔයාලගේ තියෙන සූදානම ඉතා ඉහළ වෙන්න ඕන. මන්දා තාම එහෙම නැද්ද කියලා. හැබැයි ඔයාලට දැඩි උවමනාවක් තියෙන්න ඕන මේ විභාගයේදී ලකුණු ටික හදාගෙන ඊළඟට මාර්තු මාසේ තියෙන විභාගයට ඉහළ ප්‍රතිඵලයක් අරගන්න. මම හිතනවා ඔයාලා උදේ ඉඳන් වැඩ කරගෙන යන්න ඇති කියලා විශ්වාස කරනවා. හරි නේද පුතේ? right. හෙට විභාගෙට මොනව එයිද? දකුණු පළාත් 2021. සාමාන්‍යයෙන් ඔයාලට මම අද දවස් ඇතුළත දෙන්නම්. ඔයාලා මේ පන්තියෙන් පස්සේ හවස් වරුවේ නැත්නම් රාත්‍රී කාලයේදී විභාගයට අත්‍යවශ්‍ය ටික මොනවද අත්‍යවශ්‍ය ටික කියලා චූටි මතක් කිරීමක් කරන්න. ඒ අතරේදී මම ඔයාලට පේපර් එකක් දුන්න දෙවන වාර පරීක්ෂණයක් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්. ඒක මේ මධ්‍යම පළාත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද පේපරයක්. හරිද? මම ඔයාලට මේකේ සාකච්ඡා කරනවා කෙටි පේපර් එකේ B කොටස. මම හිතනවා මේකේ ලොකු වටිනාකමක් තියෙවි හෙට විභාගෙට. හරි. පුතේ ඔයාලා මේ පේපර් එක කරාද? ඒක තමයි ඉස්සෙල්ලා අහන්න තියෙන්නේ. මේ පේපර් එක කරාද? අවංක සිතෙන් මට උත්තර දෙන්න. දාන්න මැසේජ් එකක්. කරාද නැද්ද? දැන් මම කරන්න කියලා කිව්වා. මොකද කියන්නේ? කරාද නැද්ද? නැත්තම් නෑ කියන්න. ඔව් සර්. ටිකක් කරා. කවන්නේ. ටිකක් හරි ගොඩක් හරි කරේ නෑ කිව්වත් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඔයාලගේ වැඩේනේ. හිත විභාගේ ඔයගොල්ලෝගේ වැඩේනේ නෑ. ඔය දාලා තියෙන්නේ. හරි. එක කොටස කරා. හරි පුතේ. මම ඔයාලට මේකේ B කොටස සාකච්ඡා කරන්නම්. මට අද ටිකක් මහන්සි මම මේ උදේ 6 ඉඳලා එක දිගට non-stop පන්ති කරන්නේ මේක කළා තා පන්ති දෙකක් තියෙනවා කරන්න. right ඔයාලට මම දෙකමාර විතර වෙනකන් වැඩ ටික කරලා දෙන්නම්. ඉස්සෙල්ලම තියෙන කොටස් වෙළඳපොළ හා සම්බන්ධ ප්‍රශ්නයක්. මේක මතුවෙච්ච එක හොඳයි. ලංකා සහ සමාගමේ මේ ගාණක් මෙහෙම තියෙනවා. ලංකා සහ සමාගමේ කොටසක් රුපියල් 25 වූ අවස්ථාවේ සමාගමේ කොටස් මිලියන 2ක් ලක්ෂ 20ක් වෙළඳපොළට නිකුත් කරයි. එම අවස්ථාවේ කොටස් මිලදීගත් අය සමාගමේ හිමිකාරීත්වය 102ක් වෙනවලු. ඔහු මිලදීගත් කොටස් ගණන. මෙහෙමයි කරන්නේ. පළවෙනි එක. ලක්ෂ 2 ගුණ කරනවා පුතේ. ලක්ෂ 2 නෙමෙයි ලක්ෂ 20 ගුණ කරනවා 102කින්. හිමිකාරීත්වය 102යි. 102කින් ගුණ කරන්නේ. මොනවයි උත්තර? 0.2ට 0.2 කැපුණා. 20000 දෙකෙන් ගුණ කරාම 40000. ඔහුට හිමිකාරීත්වය 40000ක් එනවා. බලන්න හරිද කියලා? හිමිකාරීත්වය 40000ක්. ඔහු කොටස් මිලදී ගැනීමට ආයෝජනය කළ මුදල. උදේ කීයක් ආයෝජනය කරලාද? ඒක තමයි ඊළඟට. රුපියල් 25 බැගින් ගන්න. එහෙනම් කොටස් 40000ක් අරන් තියනවා කීය ගන්නද 25 ගන්න. ඔන්න ආයෝජනය කළ මුදල එනවා. කොටස් දාන ගුණ කිරීම කොටසක මිල ආයෝජනය කළ මුදල. කීයක් එයිද? කීය පුතේ මේකට උත්තරේ? 100ට 2ක හිමිකාරීත්වයක් තියෙනවා. ඒ කියන්නේ කොටස් 40000ක් අරන් තියෙනවා. ඒ 40000 25න් ගුණ කරා. කීයක් එනවද? 40000 25න් ගුණ කරොත් ලක්ෂයයි. ලක්ෂ නෙවෙයි දසලක්ෂයයි නේ. right. මෙන්න මෙහෙම එකක් එනවා. ආයෝජනය කළ මුදල ලක්ෂ 10යි. 0.6ක් එනව නේද පුතේ? 24යි ඔව්. ලක්ෂ 10යි.
ඔහු ආයෝජනය කළ මුදල ලක්ෂ 10යි. ඊළඟට කියනවා පුතේ කොටසක් සඳහා වාර්ෂිකයට රුපියල් 4 බැගින් ලාභාංශ ගෙවයි. 4 බැගින් ලාභාංශ ගෙවන කොටසකට ඔහුට ලැබෙන වාර්ෂික ආදායම හරි ලේසි ඒක හොයන්න. කොටස් 40000ක් අරගෙන තියනවා එකකට 3 ගානේ ගෙවනවා. 40000 3ෙන් ගුණ කරන්න තියෙනවා. රුපියල් 1,20,000යි. ඔහුගේ වාර්ෂික ලාභාංශ ආදායම 1,20,000යි. ළමයි 4 බැගින් ගෙවන්නේ සෝරි. මේක 4ෙන් ගුණ වෙන්න ඕනේ. අය වරක් 16යි. 1,60,000යි. 1,60,000ක් එනවා. හරි නේද? මේක හරිද? සකලා කියන්න. yes no මොකද කියන්නේ? 1,60,000ක් හරි. යසිරු. ඊළඟට එම සමාගමේ කොටසක වෙළඳපොළ මිල රුපියල් 35ක් වූ අවස්ථාවේ ඔහු කොටස් විකුණයි. ඔහු ලබන ප්‍රාග්ධන ලාභය සොයන්න. පුතේ මේක මෙහෙමයි හොයන්නේ. ඔයාලා කියන්න හොඳට අහගෙන ඉන්න කොටස් ගණන් විභාගයට නිතරම අහනවා. මෙයා කොටසක් ගත්තේ රුපියල් 25ට. ගත්තේ 25ට. දැන් විකුණන්නේ 35ට. හරි. දැන් කියන්න කොටසක ප්‍රාග්ධන ලාභය කීයද? කොටසක ප්‍රාග්ධන ලාභය. කොටසක ප්‍රාග්ධන ලාභය. මේම හොයන එක ලේසි. ගත්තේ 25ට විකුණන්නේ 35ට. 35න් 25ක් අඩු කරන්න කොටසක ප්‍රාග්ධන ලාභය 10යි. අන්න ඒ වගේ කොටස් කීයක් මෙයා විකුණනවද පුතේ? මෙයා කොටස් කීයක් විකුණනවද? මෙයාලගේ කොටස් කීයක් තියද විකුණන්නේ? කොටසකින් 10ක් ලාභයි. මොකද අහන්නේ ප්‍රාග්ධන ලාභය. කොටසකින් 10ක් ලාභයි. කොටස් 40000ක් තියෙනවා. එහෙනම් අපි ප්‍රාග්ධන ලාභය හොයමු. ප්‍රාග්ධන ලාභය. රුපියල් 40 කොටස් 40000ක් තියෙනවා. 10 බැගින් විකුණනවා. 40,000 10න් ගුණ කරාම ලක්ෂ 4යි. ලක්ෂ 4යි. එහෙනම් මෙයා ලබන ප්‍රාග්ධන ලාභය ලක්ෂ 4ක් වෙනවා. බලන්න පුතේ හරිද කියලා. ඔයාලා කරලා තියෙනනම් හරි වටිනවා. පස්වෙනි ප්‍රශ්නය. ප්‍රාග්ධන ලාභය ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස පස්වෙනි එක. ආයෝජනය කළා මෙන්න මෙච්චරක් ළමයි. මිලියනයක් ආයෝජනය කරා ලක්ෂ 10ක්. ලක්ෂ 10යි නේද? ඔව්. ආයෝජනය කරා ලක්ෂ 10ක්. ඒ ආයෝජනය කර ලක්ෂ 10ට ප්‍රාග්ධන ලාභය පුතේ 40000යි. ලක්ෂ 1000ක් 10ට 40000ද 4 ලක්ෂ වෙනවා 4 ලක්ෂය. ගුණ කිරීම 100ට සිදු. හරිද? ගුණ කිරීම 100ට 100. කීයක් එනවද? පසුළු කරන්න ඕන. ප්‍රාග්ධන ලාභ ප්‍රතිශතය. ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතය. කීයක් එනවද පුතේ ඔක සුළු කරාම කියන්න මට? ගාන ඉවරයි එතකොට ලකුණු 10ක්. ගංගාණි කීයක් එනවද? 104යි. 104යි. මොකද අනිත් අය කියන්නේ? ඇත්තද? right කපමු. මේ බිංදු 5ට මේකේ බිංදු 5ක් කපන්න පුතේ. හරිනේ? 140යි. අන්න හරි. 104 නෙවෙයිනේ. මේ බිංදුවට මේ බිංදුවක් කපන්න. 4 වරක් 10 40යි.
140ක් එන්න ඕන. ඔන්නෝම තමයි පළවෙනි ගාන හැදුනේ. උත්තරය 140යි. හරි නේද? ඔන්න ගාන. ඔය කොටස් වලද පොලේ ළමයි මේ ලාභය ලබන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය. අනිත් එක තමයි ලාභාංශ ආදායම. මෙන්න මේකෙන් ලැබෙන මුළු ලාභය. කොටස් වලද පොලෙන් ආදායම ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රාග්ධන ලාභය. මොකද්ද ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ? ප්‍රාග්ධන ලාභය දැන් කිව්වට බෑනේ අදහස. ප්‍රාග්ධන ලාභය කියන්නේ පුතේ මෙයා ළඟ තියෙන කොටස් තව කෙනෙකුට විකුණලා ලැබෙන ලාභයට. ප්‍රාග්ධන ලාභය කියන්නේ කොටස් විකිණීමෙන් ලැබෙන ලාභය. ලාභාංශය කියන්නේ සමාගම ගෙවන මුදල. මතකයිනේ මේකේ රුපියල් 4 ගාන ගෙවුවා. මෙන්න මේක ලාභාංශය, මේක ප්‍රාග්ධන ලාභය. ඒක හොඳට මතක තියාගන්න ඔය රවුන්ඩ් කරපු දෙක. ලාභාංශය 1,60,000යි ප්‍රාග්ධන ලාභය 1,04,000යි. මුළු ලාභය කියන්නේ මේ දෙකේ එකතුව. සමහර තැන්වල විභාගෙට අහනවා. ඉහත සමාගමෙන් අදාළ පුද්ගලයා ලැබූ මුළු ලාභය සොයන්න. 1,60,000යි 4,00,000යි 5,60,000යි මුළු ලාභය. හරිද? මට නම් ටිකක් ෂුවර් හෙට කොටස් වෙනද පොළ ගානක් ඔය විදියටම ඒ කියලා. හරි නේද? ඔය විදියටම කොටස් වෙනද පොළ ගානක් දෙවනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස දෙයි කියලා. හදනවද ආවොත්? ළමෝ හදනවද? හදන්න ඕන අනිවාර්යයෙන්. ලකුණු 10ක ප්‍රශ්නයක්. බොහෝ තැන්වල කොටස් වෙනද පොළෙන් දීලා තියෙනවා. කොටස් වෙනද පොළ මේ බැරි අය ඉන්නවද? දාන්න බලන්න මැසේජ් එකක්. සර් අපිට නම් මේ පාඩම ඇලර්ජික්. එහෙම ළමයි දුක් ඉන්නද පාඩම් ඇලර්ජික්? හදනවා. රයිට්. ඇලර්ජික් අය ඉන්නවද? මේක මැකුවා. හරි. ඊළඟට ඔන්න පුතේ පළවෙනි ගානක් හදුවා. මම මේ පේපර් එකම කරන්නේ නැහැ. මගේ පේපර් එකම කරන්න වෙලාවමදි. මම ඔයාලට අද දවසේ හෙට විභාගෙට කරන්න ඕන වැඩ ටික ගැන කතා කරන්න තමයි මේක දාගත්තේ. නැත්නම් මේ පේපර් එකක් කරලා ඔයාලව කොට දාන්න බෑ එහෙම. හැබැයි මම මේ ඔයාලත් එක්ක කතා කරන ටිකෙන් ඔයාලට පුළුවන් හෙට දවසේ ප්ලෑන් කරගන්න සැලසුමක් ඇතිව වැඩ කරන්න. හරිද? ඔයාලා දැන් මේ පන්ති ඉවරුනාට පස්සේ අද හවස් වරුවේ මම ඔයාලට පෙරගස්සලා දෙන්නම් පාඩම් ටිකක් බලන්න මේවා ඔයාලා ආවරණය කරගෙනද තියෙන්නේ කියලා. හරිද? රයිට්. ඔයාලගේ කෙටි පේපර් එකට අදාළව ඕගොල්ලෝ මෙන්න මේ ටික ආවරණය කරලා තියෙනවා. කොටස් වෙනද පොළ. දැන් මේ කරානේ කොටස්. ඊළඟට පුතේ පරිමිතිය වර්ගඵලය ආවරණය වෙන්න ඕන. පරිමිතිය හා වර්ගඵලය. මේක ආවරණය වෙලාද තියෙන්නේ කියලා බලන්න. හැබැයි ආවරණය වෙලා කියන්නේ මේ පොඩ්ඩක් උඩින් බලලා නිකන් බැලුවට නෙවෙයි අඩු ගානේ ගණන් 5ක්වත් මේ එකකින් හදලා තියෙනවා. ඔයාලා මේ හැම එකකින්ම ගණන් 5වත් හැදුවොත් ඔන්න ටිකක් සාර්ථකයි කියලා කියන්න පුළුවන්. මතකෙන් හදන්න ඕන. ඉතින් ඔයාලා අද හවස් වරුවේ මේ පාඩම් ටික ලියාගෙන මේවට හරි දදා ආවරණය කරගන්න ඕන. පරිමිතිය වර්ගඵලය. ඊළඟට පුතේ මේකට වෙන්න පුළුවන් භාග ගන්න. භාග. ඊළඟට සම්භාවිතාව. ඊළඟට පුතේ ඔයාලට දෙන්න පුළුවන් ශීඝ්‍රතාවය 10 වසරේ. ශීඝ්‍රතාවය. ඊළඟට ජාල රේඛය. ජාල රේඛය සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. right. ඔන්න ඔය ටික බලා ගන්න ඕන.
ඔය ටික ආවරණය වෙලා තියෙන්නත් ඕන හෙට විභාගෙට යන්න කලින්. නැත යන්න එපා. ගෙදර ඉන්න. හරිද? ඒක කරන්න දෙයක් නැහැ. මේවා විභාගෙට ආවම විභාග ශාලාවෙට බලන් ඉන්නේ. හරි. යන්න හෙට විභාගෙට. මේ ටික කරගෙන යන්න. අත එළි වෙනකන් හරි කමන්නේ. මේ පාඩම් ටික ආවරණය කරගන්න. හොඳට රෙඩි වෙලා යන්න. හැමෝම හොඳට සූදානම් වෙලා ගියොත් හොඳ ලකුණු ටිකක් ලැබෙයි. අයි තියෙනවා ලියන්න ගිහින් නේ. බල බල ඉන්න නෙවෙයි ලියන්න. සමහර ළමයි ඉන්නේ පේපර් එක අරගෙන වටපිට බල බල ඉන්න. ඔයාලට තියෙන ලියන්න. මේ ටික කරලා ගිහින්. හරි. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඕන ටිකක් දෙන්නද? බල වශයෙන් අයිඩියා එකක් ගන්න. මෙන්න මේ ටික බලාගත්තොත් හොඳයි. හරි. දෙවෙනි වාරේනේ. ඔන්න මේ ටික බලා ගන්න ඕන. හොඳ දරුවෝ වගේ බලා ගන්න හීනවන ශේෂය. හීනවන ශේෂය. ඒ කියන්නේ ප්‍රතිශත බැලුවා නම් හරි. ප්‍රතිශත. 10 වසරේ ප්‍රතිශත තියෙනවා. ඕක ටික බලා ගන්න. ඊළඟට ප්‍රස්තාර. අද එළි වෙනකන් හරි මේ ප්‍රස්තාර දෙක තුනක් අඳින්න ඕන පුතේ. හොඳේ නැත්නම් නෑ වැඩක් නෑ. අයියෝ ඔහොම විභාගයට ගිහිල්ලා වැඩක් නෑ. ඔහොම විභාගයට යනවට වැඩිය හොඳයි ගෙදරට වෙලා බුදිය ගන්න එක. මේ ටික බැලුවොත්. හරිනේ? ඊළඟට පුතේ සමගාමී සමීකරණ. ඊළඟට වර්ග පූර්ණය. වර්ග පූර්ණය. ඊළඟට පරිමාණ රූප 10 වසර. පරිමාණ රූප 10 වසරෙන් එන්න පුළුවන්. හරිද? ඊළඟට ඔයාලට තියෙන්නේ හෙට හවස. රයිට් ගැටලුවක් නැහැ. ඊළඟට මේ සංඛ්‍යාණය ගන්න සංඛ්‍යාණ. මොකද්ද සංඛ්‍යාණය කියන්නේ? fx වගුව. ඔන්න ඔබ. රයිට්. ඊළඟට සමාන්තර ඡේද ගුණෝත්තර ඡේද. සමාන්තර ඡේද ගුණෝත්තර ඡේද. ඊළඟට පුතේ නිර්මාණ. මේ නිර්මාණ 10 වසරේ නිර්මාණ 10 වසරේ. කුලක 10 වසරේ. කුලක 11 වසරේ තියෙන අන්තිමට. ඊට පස්සේ පරිමාව. පරිමාව හා ලඝු ගණක. පරිමාව හා ලඝු ගණක. හරිද? පරිමාව හා ලඝු ගණක. ඊළඟට මුත ජ්‍යාමිතිය. ඒකත් ළමයි 10 වසර. හරි. මුත ජ්‍යාමිතිය. ඊළඟට ළමයි සරල රේඛීය ජ්‍යාමිතිය. සරල රේඛීය ජ්‍යාමිතිය. මේකට එන්න පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය, මල ප්‍රමේය, සමාන්තරාශ්‍රය. හරි. පයිතගරස් ප්‍රමේයක් තියෙන්නේ දෙවෙනි වාරේ නේද ළමයි? ඔව්නේ. බලන්න 12 හරිද කියලා 1 2 3 4 5 6 7 8 9යි 10යි 11යි 12යි. රයිට් 12 ලියලා තියෙනවා. ඔන්න. දැනට උගන්නපු තේරම. තුන්වෙනි වාරේ ඕනේ නැහැ හොඳේ. තුන්වෙනි වාරේ පාඩම් වලින් කුලකයේ වගේ රවුන්ඩ් 3 වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන සම්භාවිතාව දුන්න නේද? මේකේ සායත්ත සිද්ධි වලින් විතරයි එන්නේ. පරායත්ත එන්නේ නැහැ. පරායත්ත සිද්ධි එන්නේ නැහැ. හරි. ඔය ටික සටහනක් දාලා අද ගෙදරදී
රයිට් මේක කරලා මේක කරා මේක කරා මේක කරා මේක කරා ගිහලා අන්තිම වෙනකම් කරලා ඉවර කරන්න ප්‍රශ්න 10ක් කරන්න ඕන. විභාගයට ගිහිල්ලා. මේන් 10ක් කරන්න ඕන. මොන දරුවෝ වගේ මේ හැම එකකයක්ම කවර් කරගන්න ගැටලුවක් තියෙනම් YouTube එකේ තියෙනවා වීඩියෝ පොඩ්ඩක් බලන්න. මේ විදිහේ එක වීඩියෝ එකක් බලන්න නම් බෑ. චුට්ටක් අයින් වෙන්නකො පේන්නේ නැහැ රයිට්. ඔන්න අයින් වුණා. ඔයාලා ලියලා ඉවර නම් මට ඉක්මනට මැසේජ් එකක් දාන්න. මට ඇත්තටම ඔයාලත් එක්ක මෙන්න මේ ටික තමයි සෙමින එකේ වීඩියෝ බැලුවා නම් ඇති. සෙමින එකේ කරපු ටික හොඳටම ඇති. සෙමින එකේ මේ තේරම කරලා නෑ අපත්. හරි නේද? සෙමින එකේ මම පහුගිය දවස්වල බාක පාඩම නම් කරා මට මතකයි. හරි නේද? ඒක නිසා මේ සෙමින එකේ මම තේරම කරේ නෑ පුතේ මට මතක විදියට. කොටස් වෙනද පුල කරානේ. හීනවන ශේෂය කරා. කරාද? මතක විදිය හීනවන ශේෂය දෙකද කරා. පරිමාව ලබ් ගණක කරා. මේ වගු එහෙම බලාගෙන යන ගොඩක් අය මේක දන්නවා කියලා කරන්නේ නැතුව අරින මේ සංඛ්‍යාන එක්ස්පෙක්ට් වගුව මේක කරලා යන්න. කරපු වීඩියෝ ටික දාන්න කියන්නේ මහා ගොඩක් තියෙන ළමයි. ඔයාලා යන්න මේ ලක්මාල් එදිරිසිංහ YouTube channel එකට ගිහිල්ලා ඒකේ තියෙන වීඩියෝස් බලන්න ඕන එකක් ලැබෙයි. අවශ්‍ය එක ගාලා. සර් ඊයේ ක්ලාස් එක කරේ නැත්තේ අපරාධේ. ඊයේ සෙනසුරාදානේ. හරි අමාරු ඊයේ දවසේ පන්ති 5ක් කරලා ඒක නිසා සෙනසුරාදාට කරන්න අමාරුයි. ඒකයි බදාදා දාගත්තේ. හරිද? නැගලා ලියා ගන්න. සසංගි මොකවද මේ ඉමදුව ක්ලාස් එකට ආවේ නැත්තේ? රයිට් මේක රෙකෝඩින් එක දෙන්න. රයිට්. ඔව් ඉමදුව ක්ලාස් කරනවා දාන්න ඕ. ලියලා ඉවරද පුතේ? මකන්න. පළවෙනි ටික මකනවා. මේක මකනවා. මම යනවා ඔයාලත් එක්ක පුතේ දෙවෙනි ගානට වර්ගඵලය පරිමිතිය තියෙන්නේ. මේ ගණන් ටික හදන්න මේ ටික අත්‍යවශ්‍ය නිසා. කෙටි ප්‍රශ්න 25 ඉතින් ඔයාලා බැලන්ස් කරගන්න. ඒක ගැන කතා කරන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. රූපේ දැක්වෙන්නේ උද්‍යානයක් අලංකරණය සඳහා පොළොව මත සකස් කර ඇති ආකෘතියක සැලැස්මකි. ඒ ත්‍රිකෝණාශ්‍ර කොටසේ තනකොළ වවා ඇති අතර ඉතිරි කොටසේ වැලි අතුරා ඇත. රූපේ අඳගමු. මේමයි තියෙන්නේ පුතේ. මේක තනකොළ වවා ඇත. මෙන්න මේවට වැලි දාලා තියෙනවා. වැලි මේකට දාලා මේකටත් දාලා. මේක සෙන්ටිමීටර් 30යි. මේක 15යි. මෙයා සෙන්ටිමීටර් 6යි. මේක 6යි මේක 6යි. හරි. මොකද්ද පුතේ පළවෙනි ප්‍රශ්නෙන් කියන්නේ? පළවෙනි එකෙන් කියනවා අර්ධවෘතයේ අරය සොයන්නලු. හරි බලමු.
කොහොමද අර්ධවෘතයේ අරය සොයන්නේ? අපි ඒක හදාගමු මෙහෙම. මෙතන ඉඳන් මෙතෙන්ට සම්පූර්ණ දුර කීයක් එනවද පුතේ? මට ගාන හදලා කියන්න. සම්පූර්ණ දුර කීයේ? 6යි 30යි 36යි 6යි 42යි. එතකොට අර්ධවෘතයේ මෙතන ඒකෙන් භාගය අරය. මේක අරය. එහෙනම් අරය කීයද? 21යි. අරය 21යි. මේකෙන් භාගයක් ගන්නවා. මේකෙන් භාගය. අරය 21යි. හරිනේ? අර්ධවෘතයේ ලොකු එකේ. එතකොට මේ තනකොළ වාපු සුජු කෝණාශ්‍ර කොටස නැතුව මේ ටික නැතුව ඔන්න ඔය අර්ධවෘතයේ අහන්න. ඊළඟට කියනවා ආකෘතියේ පරිමිතිය. ළමයි ඇත්තටම ඔය ආකෘතිය කියනකොට මේක මැද තියෙන්නේ. මේ තනකොළ වාපු ටික මැද තියෙන්නේ පුතේ. තනකොළ වාපු ටික මැද තියෙන්නේ. ආකෘතියක් විදියට ගත්තොත් ඇත්තටම මේක අර්ධවෘතයක්. මෙන්න මේ වගේ එකක් තමයි ආකෘතිය කියන්නේ. අරය 21යි. සයිට් පරිමිතිය හොයන්නේ මෙහෙමයි. ඉස්සෙල්ල හොයමු මේ චාපදිග. චාපදිග. සූත්‍රය 2πr. එතෙයි අර්ධවෘත වෘතයෙන් කාල නේ 360න් 60. මෙතන තියෙන වෘත භාගයක්. දාමු. 2π10න් 22යි. අරය 21යි. වාරයක් දෙකෙන් එක. 7ට 1යි 21ට 3යි. 2ට 1යි 2ට 1යි 66ක් එනවා පුතේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මෙන්න මේ චාපදික 66යි. දැන් ලියනවා පරිමිතිය. මෙතන ඉඳන් මෙතෙන්ට 66යි. මෙතන ඉඳන් මෙතෙන්ට 21ේම දෙකක් 42ක්. 108යි සෙන්ටිමීටර. පරිමිතිය 108යි. ඕක තමයි ආකෘතියේ පරිමිතිය. දැන් අතර මේ මැද තියෙන ඒව ඕනේ නැහැ පුතේ. මේ සුදු කෝණාශ්‍රයේ තියෙන කැලි ඕනේ නැහැ මේක ඕනේ නැහැ. අහන්නේ ආකෘතියේ පරිමිතිය ආකෘතිය අර්ධවෘතය. ඔච්චරයි. අමුතුවෙන් කොටස් දාන්න ඕනේ නැහැ. තුන්වෙනි එක. තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය හා ආකෘතියේ වර්ගඵලය අතර අනුපාතය සොයා එය සරලම ආකාරයෙන්. ළමයි වැඩ දෙකක් කරන්න තියෙනවා. ඉස්සෙල්ල හොයමු තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය. තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය. තනකොළ වවල තියෙන්නේ පුතේ සුජු කෝණාශ්‍රයක. දිග 30යි පළල 15යි. මේ 30ක් 15. 450යි වර්ග සෙන්ටිමීටර. මම ටක් ගාලා කරනවා මේ ටික. තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය දිග ගුණ කිරීම පළල 450යි. ඊළඟට ආකෘතියේ වර්ගඵලයත් හොයන්න ඕනේ. එහෙම නේද කියන්නේ? ඔව්. ආකෘතියේ වර්ගඵලය. ආකෘතියේ වර්ගඵලය. මේ තියෙන්නේ ආකෘතිය. මේක තමයි ආකෘතිය. මේක හැඩය. ආකෘතිය කියන්නේ මේකේ හැඩය. ඒක හොයන්නේ πr වර්ග වෘතයෙන් භාගයක්. හරි. π10 22යි. පුතේ අරය. මෙන්න දැන් මෙතන 21 ඒව දෙකක්. වාරයක් භාගය. ඔන්නක සුළු කරාම ආකෘතියේ පරිමිතිය එනවා. කපමු. 7ට 1යි 21ට 3යි. 2ට 1යි 22ට 11යි. 11 සරත් 3 33යි. 33ේම 21ක්. කීය පුතේ උත්තරේ එන්නේ? මම ඩක් ගාලා උත්තරේ කියන්න උනා කලින්. 693යි. ඇතද? 693ද ළමයි? alright. මේවා sure. තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය හා ආකෘතියේ වර්ගඵලය අනුපාතය සොයා සරලම ආකාරය. දැන් එන අනුපාතය ලියමු.
තනකොළ වල තියෙනවා 450 450 අණු 693ක්. කාටද මේක සරල කරලා දෙන්න පුළුවන්? කීයෙන්ද බෙදෙන්නේ? මේ දෙන්නම. ඔය දෙන්නම බෙදෙන එකක් කියන්නකො ළමයි. සරල කරන්න ඕන. 450 අණු 693. කීයෙන්ද සරල වෙන්නේ? තුනේ. ඔය දෙකම තුනෙන් බෙදෙනව නේද? right තුනෙන් බෙදෙන. ඔන්න චානක මට දාලා තියෙන උත්තරයක්. මේක තුනෙන් බෙදුනාම 150යි. මේක තුනෙන් බෙදුනොත් 2යි 3යි 1යි. 150 අණු 231. මන්න හිතන්නේ මීට වඩා නම් සරල වෙන එකක් නෑ පුතේ. ඔක තමයි උත්තරේ. 150 අණු 231. හරි. ලියන ඉවරද කියන්න. මට මේ ටික මකන්න ඕන. බෝඩ් එකේ ඊටමදි. ඊළඟට මේක අයිත් තුනෙන් බෙදනවද? අයිත් තුනෙන් බෙදනෝනේ. right. එහෙනම් අයිත් තුනෙන් බෙදුන. ඔව් බෙදෙනවා. 15ට 3ව 5යි. මේකට පුතේ 3ව කීයක් තියෙද? 231 3ෙන් කැපුවොත්. 231ට 3ව 23ට 7යි. 77යි. මේවා. right නියමයි. සුපර්. ඔය දෙන්න හොඳ උත්තර. තව සරල වෙනවලු. අන්තිම උත්තරය 50 අණු 77. ඕකට තමයි විභාගයේ ලකුණ හම්බෙන්නේ. 50 අණු 77. දෙසරයක් අපි තුනෙන් බෙදුවේ. ඒ කියන්නේ 9න් කැපෙන ඕක. 9න් කැපෙන බව හරියට දැක්කේ නෑනේ වලේ. ඇත්තටම 9න් කැපෙන. හොඳයි. ඊළඟට දරුවනේ වැලි යතුරා ඇති කොටසේ වර්ගඵලය. වැලි යතුරා ඇති කොටසේ වර්ගඵලය හොයන්නේ මේ 993න් මෙන්න මේ 450 අඩු කරන්න. 993යි ආකෘතියේ වර්ගඵලය. මේ ආකෘතියේ වර්ගඵලය 993යි. ඒකෙන් තනකොළ ටික අඩු කරන්න 450. 3යි 4යි 5යි. 543යි. බලන්න ඔකත් ඔයාලට ආවද කියලා. ඊළඟට තව එක ප්‍රශ්නයක් අහනව නේද ළමයි? තව එක ප්‍රශ්නයක් අහන්න. හරි. බලමු ඒක. සුජුකෝණාශ්‍ර කොටසේ වර්ගඵලයට සමාන. ඒ කියන්නේ පුතේ මේක 450යිනේ. මෙයාගේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත මගේ මේක හරිනේ. මම මේ වැරදිද ලියපු එක? මේක වැරද්දක් තියද? 693. sorry ළමා. I am very sorry. 693ට ලියලා තියෙන්නේ 993. දැක්කේ නෑ හොඳේ. right. ඒක හදා ගන්න. 693 ලියන්න ඕනේ කර 993 මම ලියලා තියෙනවා. right. ගැටලුවක් නෑ දැන්. ඊළඟ එකට යන්න. සුජුකෝණාශ්‍රයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත දිග සෙන්ටිමීටර් 45ක් වූ සුජුකෝණාශ්‍ර කොටසක් මෙම ආකෘතියට පිටතින්
ආකෘතියේ ද්විපාර්ශ්වික සමමිතිය රැකෙනසේ මුළු විස්කම්භයටම ප්‍රයෝජනයට ගනිමින් ඇතුළත් කරේ නම් right ප්‍රයෝජනයට ගනිමින් ඇතුළත් කරේ නම් එහි මිනුම් සහිතව රූපේ මඳින්න. හරි පුතේ. අපි බලමු. මේවයි කරන්න තියෙන්නේ මෙන්න මේ ආකෘතියේ විස්කම්භයටම සෙට් වෙන්න. මෙන්න මෙතනින් සුජුකෝණාශ්‍ර කොටසක් අල්ලන ඕනේ. ඔක තමයි කියන්නේ. අපි දන්න මෙතන ඉඳන් මෙතෙන්ට දිග 21යි. 42යි සෙන්ටිමීටර. හරි. දල සටහනක් අඳින්න ඕන. මෙයාගේ වර්ගඵලය 450යි. අපි මේකේ පළල හෙව්වනම් හරි මෙතන ඉඳන් මෙතෙන්ට පළල. එච්චරයි දාන්න ඕන. කීයක් එනවයි පුතේ පළල? x කියලා ගමු. දිග ගුණ කිරීම පළල 42 ගුණ කිරීම x. දිග ගුණ කිරීම පළලෙන් වර්ගඵලය ලැබෙනවා ඒක 450. දිග ගුණ කිරීම පළල 42 ගුණ කිරීම x සමාන 450. දැන් ළමයි 42 න් බෙදන්න දෙපැත්ත. කැපිලා ගියා x සමානයි 450ට 42ව කීයක් කියේ පුතේ? කීයක් තියෙන්නේ? හරියට බෙදලා කියන්න. දිග සෙන්ටිමීටර් 45. ඔයාලට අනේ මන්දනේ අද නම් 100 ගානට වර්ධිනවනේ. මේ කියන දත්ත අඩුවෙන් දාන්නේ නම් මෙහෙමයි සුජුකෝණාශ්‍රය දානවා. එළියට එනවා ටික. ඕන්න. 45 යට. හරි. දිග ගුණ කිරීම පළල 45 වරක් x. දෙපැත්ත 45න් බෙදා. 45ට 45 කැපුණ 10. ඔයාලා අඳිනකොට චුට්ටක් එළියට පන්නලා අඳින්න ඕන පොඩ්ඩක්. ඒක මතක තියාගන්න විස්කම්භයට වඩා දිගයි සුජුකෝණාශ්‍රය. විස්කම්භය 42යි දිග 45යි කියලා ගානේ කියනවා. ඒක නිසා දෙපැත්ත සමමිතික නිසා පොඩ්ඩක් පන්නලා අඳින්න ඕනලා. හරි නේද? බලන්න පන්නලා නැදලා තියෙන්නේ කියලා ඔබ. බලන්න තියෙද කියලා පොඩ්ඩක් පන්නන්න ඕන දෙපැත්තෙන්. සෙන්ටිමීටර් කීයද? සෙන්ටිමීටර් 3ක් විතර පනින්න ඕන. 3යි කියන්නේ 1.5ක් විතර පන්නනා හරි දෙපැත්තෙන්. හරිද? ළමයි කොහොමද විභාගෙට මේ ඔන්න ඔය වගේ කොටසක් එනවා අන්තිමටනේ. මේක හුරු ගතියක් තියෙන විභාගෙට නිතරම මේකට සෙට් කරන්න අලුතෙන් කෑල්ලක් දාලා ඒකේ දිග පළල හොයන්න. ඒක අර විභාග පේපර් හදන ආචාර්ය මහාචාර්ය සර්ලට නිතරම හිතෙන දෙයක්. ඒ අපි හිතන විදිහට ගාන හැදුවාම හරි. හරි නේද? right. දෙවෙනි ප්‍රශ්නය ඔතනින් අවසන්. අපි යනවා ළමයි භාග ගානක් තියෙන්නේ. මම කියුනේ භාග ගානකුත් එනවා කියලා අනිවාර්යයෙන්. අයි භාග ගාන හදමු. අද දවස් ටිකක් සර්ටත් වෙහෙස කරා. උදේ ඉඳලා වැඩ නෙමෙයි 5:00 ඉඳලා දැන් 6ට උදේ ඔන්ලයින් එකක් තුන 5:00 ඉඳලා එක දිගට වැඩ. මේක ඉවරලා 3ට තව එකක් කියනවා. ඒක ඉවරලා 5ට තව ක්ලාස් එකක් තියෙනවා. සේරම මේ 11 වසරේ ළමයි වෙනුවෙන් තමයි සෑහෙන්න වැඩ ටිකක් මේ කරලා දෙන්නේ. ඉතින් 11 ළමයි ඒකේ ප්‍රතිඵලය අරගන්න ඕන. මට මොකද මේ මහන්සි වෙන දෙයට ඔයාලගෙන් ලැබෙන ලොකුම දේ තමයි හොඳ ලකුණක් අරගෙන මට ලැබෙන සතුට. right. මොකද ඔයාලා විභාගයේ ලියලා ප්‍රතිඵල කියන දවසට තමයි අවුරුද්දෙම වැඩිපුරම සතුටු දවස ලැබෙන්නේ. මොකද අවුරුද්දක් තිස්සේ අවුරුද්දක් නෙවෙයි ඔයාලා අවුරුදු ගාණක් තිස්සේ සමහර දරුවෝ ඉන්නවා. ඉතින් එයාලට උගන්වලා අන්තිම ප්‍රතිඵලය තමයි O level result එක. ඉතින් ඒක බලාපොරොත්තු වෙමින් මම ඇතරම මේ පන්ති තේරම අමතරව දාලා ඔන්ලයින් දාලා විභාගෙට හෙට දවසේ නම් අද මේ පන්ති දාලා මේ තේරම කරන්නේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන එකම දේ තමයි
හොඳ ලකුණක් හොඳ ප්‍රතිඵලයක්. ඉතින් ඔයාලට ඒක වගකීමකුත් තියෙනවා. ඉතින් ඒක කරන්න. මොකද ඒකෙන් ලොකුම ප්‍රතිඵලය ලැබෙන්නේ ඔබට ඔබගේ අනාගතයට. අපිට ඉතින් මේ පැත්තකින් ඉඳන් පොඩි සතුටක් ලැබෙන එක තමයි ඔබට ඔබගේ දෙමාපියන්ට ගුරුවරුන්ට තියෙන්නේ. ඒකේ ප්‍රතිලාභය වැඩියෙන්ම තියෙන ඔබට. ඔබගේ අනාගතය තමයි සාර්ථක වෙන්නේ. ඒක නිසා ඔයාලගෙන් මට තියෙන එකම ඉල්ලීම තමයි හොඳට වැඩ කරලා මේ මාස කීපේ O level වලට හොඳ ප්‍රතිඵලයක් අරගන්න. අරගෙන ඒ සතුට අපිට කියන්න එතකොට හරි. එච්චරයි වෙන්න ඕන. වෙන මොකුත් වෙන්න ඕනේ නැහැ. හරි නේද? right. තුන්වෙනි ප්‍රශ්නෙට යමු පුතේ. පෞද්ගලික ව්‍යාපාරයක් හිමි පුද්ගලයෙක් එක් වර්ෂයකදී ලැබූ ශුද්ධ ආදායමෙන් 3න් 1ක් ව්‍යාපාරයේ වැඩි දියුණුවටද 4න් 1ක් ඔහුගේ පවුලේ සමාජිකයින්ටද වෙන් කරන්න. එහෙනම් ව්‍යාපාරයට දානවා 3න් 1ක්. අපි මේක ලියාගමු. ව්‍යාපාරයට 3න් 1යි. පවුලේ අයට 4න් 1යි. පවුලේ අයට 4න් 1යි. පළවෙනි ප්‍රශ්නය. වර්ෂයක ශුද්ධ ආදායමෙන් ව්‍යාපාරයේ වැඩි දියුණුව සඳහා හා ඔහුගේ පවුලේ සමාජිකයින් වෙනුවෙන් වෙන් කළ මුළු ප්‍රමාණය. ඔය දෙක එකතු කරන්න තියෙනවා. ව්‍යාපාරයට 3න් 1යි පවුලේ කට්ටියට 4න් 1යි. එකතු කරාම කීයද ළමයි? 12න් 7යි. පොදු හරයක් ගන්න ඕන නේද දෙනිති? පොදු හරයක් ගන්න ඕන මේක 4න් ගුණ කරගන්න පුතේ. මේක 3න් ගුණ කරගන්න. 4 වරක් 3 12යි 1 වරක් 4 4යි 12යි මෙතන 3යි. 12න් 7යි. එහෙනම් වෙන් කළ මුළු ප්‍රමාණය 12න් 7යි. ඊළඟට කියනවා ඉන්පසු ඉතිරියෙන් 5න් 2ක් සේවකයින්ගේ ප්‍රසාද දීමනාව සඳහා වෙන් කරන ලදී. සේවකයින්ගේ ප්‍රසාද දීමනාව සඳහා වෙන් කරන ලද කොටස වාර්ෂික ශුද්ධ ආදායමෙන් කොපමණ භාගයක්ද? ළමයි 12න් 7ක් ගෙදරටයි ව්‍යාපාරයටයි දැම්මනම් තව කොච්චර ඉතිරිද? 12න් 7ක් දුන්නනම් 12න් 7ක් ඉවරයි මේ වෙනකොට. මේක ඉවර වෙච්ච ප්‍රමාණය. දැන් කොච්චර ඉතිරිද? 12න් 7ක් දුන්නනම් තව කොච්චර ඉතිරිද පුතේ? 12න් 5යි. 12න් 5යි. 5ක් ඉතිරි. අන්නේ ඉතිරි 12න් 5න් 2ක් සේවකයින්ගේ ප්‍රසාද දීමනා. එහෙනම් දීමනා සඳහා දෙනවා. දීමනාව සඳහා දෙනවා 12න් 5න් ඉතිරියෙන් 5න් 2ක්. ඔක සුළු කරගත්තා නම් හරි පුතේ. 5ට 1යි 5ට 1යි 2ට 1යි 12ට 6යි. සේවකයන්ට 6න් 1ක් දෙනවා. ඔන්න ඒකත් දුන්නා. හරි නේද ළමයි? ගෙදරටයි ව්‍යාපාරයටයි 12න් 7යි. සේවක දීමනාව 6න් 1යි. ශුද්ධ ආදායමෙන් ඉතිරි කොටස ආයතනයේ ආපදාවන් හා සමාජ සුබසාධක කටයුතු සඳහා වෙන් කරයි නම් වාර්ෂික ශුද්ධ ආදායමෙන් කොපමණ භාගයක් වේද? එම වෙන් කරන කොටස. දැන් අපි මොකද කරන්නේ? ඉතිරි වෙච්ච ගාන අහන්නේ ළමයි. සුබසාධක කටයුතු වලටයි ආපදා වලටයි ඉතිරි වෙච්ච ගාන අහන්නේ. කොහොමද ඉතිරි වෙච්ච ගාන පුතේ හොයන්නේ? වැය වෙච්ච ප්‍රමාණය දන්නෝ නේද? දැන් මේ හරි දාලා තියෙන්නේ ගියපුවා. ඉවරයි. 12න් 3ක් 12න් 7ක් ගියා. තව 6න් 1කුත් ගියා. මම හොයනවා වැය වූ ප්‍රමාණය. වැය වූ ප්‍රමාණය. 12න් 7යි 6න් 1යි. ඔන්න ඔච්චරක් වැය වෙලා තියෙනවා. මේක පුතේ හරය සමාන කරගන්න මේක දෙකෙන් ගුණ කරගන්න එනවා 12න්
7යි මෙතන 1 වරක් 2 2යි මෙතන 2යි මෙතන 7යි 9යි 12න් 7ක් වැය වෙලා දැන් කියන්න පුතේ කොච්චර ඉතිරිද එහෙනම් ඉතිරිය 12න් 9ක් වැය වුණා නම් තව කොච්චර ඉතිරිද 12න් 3යි 12න් 3යි ඔන්න සරල කරොත් 4න් 1යි 3ට 1යි 12ට 4යි ඒ මොකටද ආපදා සමාජ සුබ සාධන ඔන්න ඔකට 4න් 1යි ඔක තුන්වෙනි එකට උත්තරේ හරිද බලන්න වැය වෙච්ච ප්‍රමාණය 12න් 9යි ඉතිරිය ආපදා සුබ සාධක වලට 4න් 1යි මට කියන්න තේරුණාද මේ ගාන මෙතෙක්වත් තේරුණාද හැමෝටම ඔයාලගෙන් අහන්න ඔව් අනිත් දරුවෝ හැමෝම මැසේජ් එකක් දෙන්න මේ ටික තේරුණාද එක විභාගයේ මම මේ නහිනවා ඔයාලගේ ප්‍රතිඵලයක් තියෙන්න ඕන right හරි අන්තිමට කියනවා පුතේ සේවකයින්ගේ ප්‍රසාද දීමනා සඳහා වෙන් කළ මුදල 7,50,000ක් නම් ව්‍යාපාරයේ මුළු ආදායම සුද්ධ ආදායම සේවකයින්ගේ ප්‍රසාද දීමනා මේ තියෙන්නේ 6න් 1යි අන්නේ සේවකයින්ගේ ප්‍රසාද දීමනාව 6න් 1යි පුතේ සරල කරන්නම ඕනද නැහැ නගුරුවක් ගැටලුවක් නැහැ හරි සේවකයන්ගේ ප්‍රසාද දීමනාව 6න් 1යි හරිනේ 6න් 1යි ඒක රුපියල් 7,50,000 75000 7,50,000 ප්‍රසාද දීමනාව 6න් 1යි ඒක 7,50,000 මට ඕන මුළු ආදායම මුළු එක කියන්නේ පුතේ 6න් 6ක් 6න් 1ක් 75000 නම් මුළු එක කියන්නේ 6න් 6ක් මම මේක 6න් ගුණ කරනවා මුළු ආදායම 6න් 6යි ඔක 6න් ගුණ කරාම කීයද ලබන්නේ කීයක් එනවා 6න් 6ක් බිංදුවයි 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 පස්වරක් අය 30න් බිංදුව 3ක් ඉතුරුයි 6 වරක් 42යි 3යි 45යි මෙන්න 4,50,000යි right good 4,50,000යි මෙතන ගාණ ඉවරයි close ඔක්කොම ගණන් ටික හරි සතුටුයි නියමයි අපි හතරවෙනි ප්‍රශ්නෙට කොට වෙනවා මම ඔයාලට අවශ්‍ය දේවල් ටික දැන් මුලින් කිව්වා විභාගයට ඕන ගණන් ටික මේ ටික බලන්න මේ ටික බලන්න දැන් මම එක දිගට උගන්වනවා මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනම් අහන්න ඒ අතරේ ඔයාලට එන right පුතේ මේ ටික මැකුවා හතරවෙනි ගාන තියෙන්නේ මේ සම්භාවිතාව අනිවාර්යෙන් එන ඕනේ right මේක කරපු අයට තමයි ඇත්තටම වටිනාකම දැනෙන්නේ මේක කරද්දි නේද බලමු මල්ලක ਸਰව සම රතු බෝල 3යි නිල් බෝල 2යි ඇත එම මල්ලෙන් අහඹු ලෙස බෝලයක් ඉවතටගෙන එහි පාට සටහන් කර නැවත මල්ලට දමා අහඹු ලෙස තවත් බෝලයක් ගනු ලැබේ වැරදිලාවත් නැවත මල්ලට දැම්මේ නැත්තම් අන්න බොල පරායත්ත වෙනවා. එතකොට 11 වසරේ තියෙන්නේ. මේ තියෙන 10 වසරෙන්. ගත්තා දැම්මා. ස්වායත්තයි. ගත්තා දැම්මා අයිත් ගත්තා. ඒවට කියන්නේ ස්වායත්තයි. ගත්තා දැම්මේ නැහැ අයිත් ගත්තා. පරායත්තයි. ඒව තමයි උගන්වන්නේ තියෙන්නේ. මෙව කොටු දැලේ නියති අවකාශයේ ලක්ෂ ප්‍රස්ථාරය ගැටලුවක් නැහැනේ පරායත්තයිනේ.
ඒක නිසා මේ සියලුම ලක්ෂ අපිට ගන්න පුළුවන්. රතු 1, රතු 2, රතු 3, නිල් 1, නිල් 2. පළමු ගැටීම. රතු 1, රතු 2, රතු 3, නිල් 1, නිල් 2. ඊතල දාන්න නෑ ළමයි. මේක දෙවන ගැනීම. හරි. පළවෙනියට රතු 1 ගත්තනම් මෙයා ගත්තනම් අයිත් දානව නේද ළමයි. රතු 1 අරගත්ත වර්ණේ බැලුවා අයිත් දැම්මා. දාලා අයිත් ගත්තා. එතකොටත් අර රතු 1 ලැබෙන්න පුළුවන්. ඇයි? අරගත්තා දැම්මා අයිත් ගත්තා. රතු 1 ලැබිලා නැවත රතු 1 ලැබෙන්න පුළුවන්. රතු 1 ගත්තා අයිත් දැම්මා අයිත් ගන්නකොට රතු 2 ලැබෙන්න පුළුවන්. මේ ඕන එකක් ලැබෙන්න පුළුවන්. මේකේ ලක්ෂ සේරම අඳින්න ඕන. මේ ඕනම සිද්ධියක් බලන්න. මොන ලක්ෂ ප්‍රස්තාවය මම යන්නේ. සම්භාවිතාව දන්නවනේ ලේසි පාඩමක් නේ. හරි. ඔන්න වෙනවා. හරි නේද ළමයි? වාර දෙකේදීම එකම වර්ණයෙන් යුත් ගෝල ලැබීමේ සම්භාවිතාව ප්‍රස්ථාරයේ දක්වන්න. එකම වර්ණයෙන් මොනවා එකම වර්ණය? එකම වර්ණය වෙන්න නම් රතු රතු නිල් නිල් වෙන්න ඕන. මේ බලන්න. රතු 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 රතු. රතු නිල් මේක බෑ. මේ රතු නිල් ඒක බෑ. රතු නිල් ඒක බෑ. මෙන්න මේ ටික පුළුවන් ළමයි මේ හැම එකේම එකම වර්ණය සහිත ඒවා තමයි ලැබෙන්නේ. මේ සිද්ධිය ගන්න රතු 2යි රතු 3යි ඒක පුළුවන්. ඊළඟට මේව බෑ. මේක නිල් මේක රතු මේ තියෙන්නේ නිල් රතු සිද්ධියක්. මේකත් නිල් රතු මේකත් නිල් රතු. මෙන්න මේක නිල් නිල්. මෙන්න මේ ටික පුළුවන්. ඔන්න. ඔය දෙක කොටු කරන්න. එකම වර්ණය නිල් නිල් නැත්නම් රතු රතු. හරිද බලන්න. ඔක හරි. right. සම්භාවිතාව කීයද? පුතේ සම්භාවිතාව කියන් කීය දෙන්නේ? 1 2 3 4 5 25න් කීයක් තියෙන්නේ? 9යි 10යි 11යි 12යි 13යි. මේවද? 25න් 13යි. හරි. ඊළඟට රුක් සටහනක් අඳින්න තියෙනවා. අපි ඒකත් බලමු. ඊයත පරීක්ෂණයෙන් පළමුව ගන්නා බෝලය රතු පාට එකක් වූයේ නම් පමණක්. රතුනේ නම් පමණක් එය මල්ලට දමා නැවත අහඹු ලෙස බෝලයක් ගන්න. එම අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵල රුක් සටහනක සම්භාවිතාව සහිතව දක්වන්න. මෙන්න බලන්න. පළවෙනියට ගන්න. පළමු ගැටීම. මොනවද ලැබෙන්නේ? රතු නැත්තම් නිල්. පළමුව ගන්නකොට මේම බෝල පහ තියෙනවා ළමයි. මේවයි තියෙන්නේ. බෝල පහක් තියෙනවා. රතු 1 රතු 2 රතු 3 නිල් 1 නිල් 2. කොහොමද තියෙන්නේ? රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. නිල් බෝලයක් ලැබීම 5න් 2යි. ඇයි? බෝල පහක් තියෙනවා. රතු බෝල 3ක් තියෙනවා. එහෙනම් මේකෙන් රතු බෝලයක් ලැබීම 5න් 3යි. නිල් බෝලයක් ලැබීම 5න් 2යි. මොකද වෙන්නේ? බලන්න වෙන වැඩි. පළවෙනියට ගන්නා බෝලය රතු පාට එකක් වූයේ නම් පමණක්. එහෙනම් මෙන්න පළවෙනියට ගන්න පළමු ගැනීම රතු වුණොත් විතරක්. නැවත මල්ලට තමා අහඹු ලෙස බෝලයක් ගන්නලු. එහෙනම් ළමයි රතු වුණොතින් දෙවනි සැරේටත් වැඩේ කරනවා. මේක දෙවන ගැනීම. අන්න රතු වුණොත් නැවත දානවා. නැවත දැම්මොත්
නැවත ගන්නකොට රතු ලැබෙන්නත් පුළුවන් නිල් ලැබෙන්නත් පුළුවන්. ගත්ත රතු බෝලේ නැවත දැම්ම නිසා නැවත රතු බෝලයක් ලැබීම 5න් 3යි නිල් බෝලයක් ලැබීම 5න් 2යි. ඔන්න රුක් සටහන. හරිද? ඔන්න ඕක තමයි අඳින්න ඕන. මේකට නිල් බෝලයක් ලැබුණොත් මොකද කරන්න කියලා නෑ ළමයිනේ. ඒකට අඳින්න නැතුව හරි නිල් බෝලයක් ලැබුණොත් ගන්නවද නැවත කරනවද කියලා නෑ. ගන්නා බෝලය රතු පාට එකක් ඌයේ නම් පමණක් එය මල්ලට දමා ආඹු ලෙස නැවත බෝලයක් ගන්න. මුලින් නිල් එකක් ලැබුණොත් නැවත දාන්නේ නෑ මොකද කරන්නේ කියලා නෑ. රුක් සටහන ඔච්චරයි ළමයි. මෙතෙන් අඳින්න එපා. නිල් එකක් ලැබුණොත් කරන්න ඕනේ කියලා නෑ. හරි මේක සම්භාවිතාව අත්ත උඩින් දා ගන්න ඕන. මේ දෙක ගුණ කරන්න 5න් 3යි 5න් 3යි ගුණ කරන්න. 5න් 3යි 5න් 3යි ගුණ කරොත් 5න් 9යි. මෙතන 5න් 3යි 5න් 2යි ගුණ කරොත් sorry මෙතන 25යි මොකද 25න් 5 වරක් 5 25යි 3 වරක් 2 6යි. 25න් 6යි. හරි සම්භාවිතාව සහිතව දැක්වුවා. මෙතන ඇත්තටම අඳින්න කියලා නෑ අපිට. නිල් එකක් ලැබුණොත් මොකද කරන්නේ? එතනින් ඉවරයි පරීක්ෂණය මම හිතන්නේ. රතු ලැබුණොත් නැවත දාලා ගන්නලු. පුතේ ඔයාලට තේරුණාද මේ කියපු එක? ටක් ගාලා කියන්න. මේ ටික තේරුණාද මේ කියපු ටික? yes no කැමැත්ත. මේක මේ ඔයාලට පරායත් වෙන්නේ නැහැ සායත් වෙන්නේ. අන්තිමට අහනවා එමගින් වාර දෙකේම එකිනෙකට වෙනස් වර්ණ යුත් බෝල ලැබීමේ සම්භාවිතාව. එකිනෙකට වෙනස් රතු ලැබිලා නිල් ලැබෙන්න ඕන. මෙන්න උත්තරේ. මේක ගන්න බෑ. රතු ඒක බෑ. ගන්න ඕන රතු නිල් 25න් 6යි. ඔක තමයි. හරිද? ඔන්න ඔහමයි ඉන්නේ. පළමු ගැනීම රතු ලැබුණොත් රතු ලැබීමේ සම්භාවිතාව 5න් 3යි නිල් ලැබීම 5න් 2යි. මේ වගේ සිද්ධි පහක් තියෙන නිසා මේකෙන් රතු ලැබීම 5න් 2යි sorry 5න් 3යි නිල් ලැබීම 5න් 2යි. රතු ලැබුණොත් තමයි ඊළඟ පියවරට යන්නේ. රතු ලැබුණොත් නැවත සැරයක් බෝලේ දාලා නැවත ගන්න. නැවත ගත්තත් නැවත බෝල පහම තියෙනවා. ඒ දැම්මනේ රතු ලැබීම 5න් 3යි නිල් ලැබීම 5න් 2යි. ඔච්චරයි ඔගේ තියෙන්නේ. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට 5. එන්න මේ ගානත් හෙට ෂුවර් එකක් අපිට කරන්න පුළුවන් ප්‍රශ්නයක් පුතේ. මේක ජාල රේඛේ ඇඳලා දීලා තියෙන්නේ බහුවශ්‍ය විතරයි අඳින්නේ. හරි. මම දල වශයෙන් ජාල රේඛය පුතේ ඔයාලට ඇඳලා දෙන්නම්. බහුවශ්‍ය අඳින්නත් ඕන. ඒ අතරේ පුළුවන් නම් ටක් ගාලා ඔක බලලා ලියා ගන්න. 20 25 ජාල රේඛය අඳින්න දුන්න නම් තමයි වටින්නේ. හෙට විභාගෙට අඳින්න දුන්නොත් බලාගෙන යන්නේ ටික. හරි. මේකයි. මොකක්ද දන්නේ අයි කියන්නේ.
සිසුන්ගේ බර පිළිබඳව කර පරීක්ෂණයේදී ලබා ගන්නා ලද ජාල රේඛයක්. මේ ළමයි මේකේ පන්ති පාන්තර පටන් ගන්නෙ 25 30 නේද? මෙහෙම නේද පටන් ගන්නෙ. මම පොඩි මතක් කිරීමක් කරන්න 25 30 35 35 40 40 45 ඔච්චරයි තියෙන්නේ. ඔව්. ඇයි මේක 20න් පටන් ගත්තේ? දන්නවද? මොකද පටන් ගන්න තියෙන්නේ 25 තියෙන්නේ. ඇයි 20න් පටන් ගත්තේ? ඊට පෙර සීමාව තමයි 20 25. මේකේ පසු සීමාව 45 50. ඇයි එහෙම කරේ? 20 25න් පටන් ගත්තේ ඇයි? පෙර සීමාවෙන්. හේතුවක් තියෙනවා. ඒකට මතක් කිරීමක් කරන්න. කියන්නකෝ. ඇයි මේක පෙර සීමාවෙන් පටන් ගත්තේ? 20න් පටන් ගත්තේ. එක්කෙනෙක්ට හරි මතකද? හේතුවක් තියෙනවා. දන්නේ. දැන් ජාල රේඛෙත් මෙහෙමනේ ඇදලා තියෙන්නේ. මෙතෙන්ට ඇදලා තියෙන 11ක් විතර. මම දල වශයෙන් අදින්නේ. නෑ 9ක් විතරනේ. ඊළඟට ඇදලා තියෙනවා 15ක්. ඊළඟට ළමයි ඇදලා තියෙනවා 10 11 12 13ක් විතර. ඊළඟට ඇදලා තියෙනවා පුතේ 5යි 6යි 7යි 8ක්. ඔන්නව තියෙනවා. අපිට කියලා තියනවා නේද මේකේ බහුවශ්‍රය අඳින්න කියලා. සංඛ්‍යාත බහුවශ්‍රය. අන්නේ බහුවශ්‍රය අඳින්න කියලා තියේ නම් ඔයාලා හෙට විභාගෙට ගිහිල්ලා ජාල රේඛයක් අඳින්න තිබුණොත් ගාන තව දුරටත් පල්ලෙහාට චුට්ටක් කියවන්න. ජාල රේඛේ දඩ පිටි ගාලා අඳින්න එපා. ගාන කියවල බලන්න සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්න ඕනද කියලා. අඳින්න ඕන නම් හැමෝම මේ තියෙන පන්ති පාන්තරයට පෙර පන්ති පාන්තරේ ඉඳන් 25 30 නම් ඔයාලා අඳින්න 20 25 20ත් එක්ක. ඒ වගේම 45න් ඉවර නම් ඊළඟ පන්ති පාන්තරය 45 50 50ත් අඳින්න. ඇඳලා මේ වගේ මධ්‍ය ලක්ෂ තෝරගන්න. ඔන්නෝම. තෝරගෙන දැන් යා කරන්න. ඔන්නෝමයි. ඔක තමයි ජාල රේඛ. right. මේ වැන්දනම් හරි. ඔයාලා එක හොඳට ඔළුවේ තියාගෙන යන්න. සමහර ස්තම්භ තියනව නේද බෙදලා අඳින්න. මේක නෑ එහෙම එකක්. උස දෙගුණ වෙලා තියෙනම් පන්ති පාන්තරය උස දෙකෙන් බෙදලා අඳින්න ඕන. ඔයාලා මේ ප්‍රශ්නයක් දෙකක් තුනක් තව කරන්න ගෙදරදී අනිවාර්යෙන් කරලා යන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයකුත් අවසරයක් එකක් දෙකක් අඳින්න. හරි. මම මේක මකනවා ලබනවා. ඊළඟට කියනවා අපේ දරුවනේ මෙන්න මේක පුරවන්න. වගුවක් දීලා තියෙනවා. මට සිද්ධ වෙලා තියෙනවා මේ සේරම බෝඩ් එකට දාන්න නේ. කමන්නේ. 25 30 35 40 45 මෙතන 9යි මෙතන 15යි. මට කියන්න පුතේ මෙතෙන්ට මොනවද එන්නේ? 35 40ට සංඛ්‍යාතය අහන්නේ. 35 40 සංඛ්‍යාතේ 13යි. 13යි නේද?
40 45 සංඛ්‍යාතය 6 7 8 8යි. ඊළඟට අපි CF තීරුව හදා ගන්න ඕන ළමයි. මොකද සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න ඕන. මතකයිනේ? පළවෙනි තීරුව මේ ගානම 9යි. මෙයා පුරවන්නේ මේ දෙන්නගේ එකතුවෙන්. අමතක නම් මතක් කරගන්න. මේ දෙන්න එකතු කරාම කීයේ මෙතන 9 හරි. ඒක දානවා. මේ දෙක එකතු කරාම 15යි 9යි 24යි. ඊළඟට මේක පුරවන්නේ මේ තුන් දෙනාගේම එකතුව. 15යි 9යි මෙතෙන් දෙනකොට 24යි 24යි 13යි. මේ දෙක එකතු කරත් හරි. 24යි 13යි කියපු දෙක 37යි නේ. ඊළඟට මේ සේරගෙම එකතුව මෙතෙන්ට 37යි මේ යට එකතු කරාම 40. ඔන්න එනවා CF තීරුව. තමයි CF තීරුවට එන්නේ. හරිද? දැන් මේක අඳින්න අපි ඛණ්ඩාංක තෝරගන්න ඕන. මතකද ඛණ්ඩාංක තෝරගත්තු විදිය? ඔන්න මතක් කරගන්න. හෙට විභාගෙට එයි. ඒක තෝරගන්නේ පුතේ මෙහෙමයි. මෙන්න මේ පන්තිපාන්තරයේ ඉහළ සීමාවයි සමුච්චිත සංඛ්‍යාතය. පළවෙනි ඛණ්ඩාංකය 39. ඊළඟ ඛණ්ඩාංකය 35 මේක 24. මොකක්hari අඩුවක් තියෙද ගානේ? මට තියෙනම් දැම්ම කියන්න. නෑනේ. හරිනේ? ඊළඟ ඛණ්ඩාංකය 40 37. ඉහළ සීමාවයි සමුච්චිත සංඛ්‍යාතය. ඊළඟ එක 45 45. මේවද? CF ගන්නෙ කොහොමද? ඔන්න මම නැවත කියනවා. මේ තීරුව තියෙනනේ F තීරුව. F තීරුව තියෙනනේ. ඒකේ පළවෙනියටම තියෙන ගාන මෙතෙන්ට දානවා. මෙතන 9 නම් මෙතන 9. මේ 24 පුරවන්නේ මේ දෙක එකතු කරන්න. 15යි 9 එකතු කරා. මේ දෙකේ එකතුව මෙතෙන්ට දාන්න. මේ දෙකේ එකතුව දෙවෙනි තීරුව. දෙකක් එකතු කරාම දෙවෙනි පේළිය. මේ තුන් දෙනාම එකතු කරලා මෙතෙන්ට දාන්න. ඒ වාට මෙතන ඉඳන් මෙතෙන්ට 24යිනේ මේක මෙතන තියෙනනේ මේ දෙන්නගේ එකතුව. මේ දෙක එකතු කරාම 24යි කියලා මෙතන තියෙන. ඒක නිසා මෙහෙම සික්සැක් ක්‍රමයට එකතු කරා. ওই දෙක. 24යි 13යි 37යි. මේ දෙක එකතු කරා. 37යි 8යි 45යි. මේ දෙක එකතු කරන්න හරි. 15යි 9යි 24යි. එහෙම එකතු කරාම ලේසි. හරිනේ? මම ඊතරේ දෙපැත්තට දාන්න නැතුව එක පැත්තකට දාන්න. 24යි 13යි 37යි. 37යි 8යි 45යි. මගේ ප්‍රශ්නේ අහපු දරුවට තේරුණාද දන්නේ නැහැ. පොඩි ගැටලු තියෙනවා මගේ අරගෙන යන්න. කොහෙන් අහයිද දන්නේ නැහැනේ. මේ ටිකේ එකතුව දාන්න ඕන. මේ දෙක එකතු කරා මේකට මේ තුනේ එකතුව මෙතෙන්ට මේ තේරගම එකතුව මෙතෙන්ට අපිට ලේසියට තමයි මෙහෙම එකතු කරන්නේ. 9යි 15යි 24යි 24යි 13යි 37යි 37යි 8යි 45යි. තව දුන්නා 45යි මේක මෙච්චර. පේපර් එකේ 44ද තියෙන්නේ. පේපර් එකේ වැරද්දක් දන්නේ නැහැ නේ ළමයි. පේපර් එකේ වැරද්දක් ඇත්තේ 44 නෙවෙයි 45 ඉන්නවා. එකතු කරාම එනවා 45ක් නේ. 15යි 9යි 24යි 24යි 13යි 37යි 37යි 8යි 45. පේපරේ පොඩි වැරද්දක් ඇත්තේ. හරි දැන් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න ඕන ළමයි. හරි පටන් ගන්නේ 25න් 13 නෙවෙයි 12ද? අනේ ඉතින් ඔයාලා දැන්නේ කියන්නේ මට ඕක මං ටක් ගාලා බලලා ලිව්වනේ 11 12 ඕනේ මෙතෙන්ට 12 උස 12යි නේ එහෙනම් හරි 36යි 36ට 44යි. උට කලින් කියන්නේ පායනේ
උස 13 නෙවෙයි 12යි. දැන් හරි. එනවා අදිමු. खंडांक එතකොට 36 එන්න ඕන. 45 මේකයි මේකයි. 45 44. 25 30 35 40 45 50 බිංදුව 10 20 30 40 50 මේක 100 මේකයි ලකුණු කරපු කණ්ඩායම මෙන්න පළවෙනි කණ්ඩායම මේක. බැරි අය බලා ගන්න. පළවෙනි කණ්ඩායම පුතේ 39. 39 දල වශයෙන් ඉතින් මම මෙතෙන්ට ගන්නම්. ඔන්න 39 ලකුණු කරා. ඊළඟ එක 35 24. 35 24. මෙන්න 25 මෙන්න 24. ඊළඟ එක 40 36. 36 පුතේ මෙන්න මැද මෙන්න චුට්ටක් උඩින් ගත්තා. ඔයාලා හරියට අඳින්න. ඔන්න. ඊළඟ එක 45 44. ඔන්න. දැන් මේ වක්‍රය පටන් ගන්න මෙන්න මෙතනින්. ඔයාලා ඒකත් මතක තියාගන්න. 25න් පටන් ගන්න ඕන. මෙතන බිංදුව තිබුණා නම් බිංදුවේ. 10 තිබුණා නම් 10. 50 තිබුණා නම් 50. පටන් ගන්න 25න් නිසා 25න් පටන්ගෙන වක්‍රයක් විදියට මේක යා කරගන්න. ඔන්නවා වෙනවා. ඔකට කියන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. හරි අඳ ගන්නකෝ. හරිද ළමයි? තා ප්‍රශ්නයක් අහනවා. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරින් මධ්‍යස්ථය සොයන්න. පුතේ මධ්‍යස්ථය හොයන්නත් ඕන. චූටි මතක් කිරීම ටිකක් කරන්න. මධ්‍යස්ථය හොයන්නේ
n බෙදීම 2 වෙනියක්. ඔන්න ඔහොම. ඒකෙන් තමයි හොයන්නේ. n බෙදීම 2 වෙනියක්. හරිද? ඒක මතක තියාගන්න. මධ්‍යස්ථය හොයන්නේ n බෙදීම 2 වෙනියක්. චතුර්ථක ඇහුවනම් Q1 හොයන්නේ 4න් 1යි n ගෙන්. n ධන එක නෙවෙයි හොඳේ. n ධන එක දාන්නේ වෙන තැන්වලදී. මේකෙන්දි සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේදී n විතරයි දාන්නේ. තුන්වෙනි චතුර්ථකය ඇහුවනම් ඒක හොයන්නේ 4න් 3යි n ගෙන්. ඔන්න ඔක මතක තියාගන්න. n ධන එක නෙවෙයි n. එහෙනම් මධ්‍යස්ථය හොයමු. n කියන්නේ මෙන්න මේ සමුච්චිත සංඛ්‍යාත තීරු එකතුව. තේරෙනවද? නැත්නම් මේ ටිකේ එකතුව දැම්මත් හරි. 44යි. නැත්නම් මේක දැම්මත් හරි. එහෙනම් දානවා 44 බෙදීම 2. කීයද ළමයි එන්නේ? 44 2ෙන් බෙදුනොත් 22 වෙනවා. ඔන්න ඔකේ 22 හරහා අපි අඳිනව ළමයි රේඛාවක්. 22 හරහා මෙන්න මේකේ සමුච්චිත සංඛ්‍යාතේ 22 හරහා රේඛාවක් අඳින්න. 20 25 මෙන්න මේ හරියෙන් අඳින රේඛාවක්. කැඩීරකින් ඇඳක් කමන්නේ. ඒක ඇඳයි යනකොට ඔයාලට පේන පස්තාරේ කැපෙන තැනකදී. අන්න එතනින් පල්ලෙහාට ගන්න හරියටම. එතකොට තමයි හරිම උත්තරේ එන්නේ. මෙන්න මෙතන තමයි උත්තරේ. ඔය තිත තියපු තැන තමයි 22 හරහා මධ්‍යස්ථය හේවත් Q2 ලැබෙන්නේ. මට ඔයගොල්ලෝ හරියට බලලා කියන්න පුතේ මේ මධ්‍යස්ථය බෙදීම 2 වෙනියට ඒ කියන්නේ 22 වෙනියට හරියට ආවේ කීයද? කීයක් එනවද? හැබැයි ඔයගොල්ලෝ අදින්න ඕනේ. ඉතින් උඩ බලන් හිටියොත් නා උත්තරේ නෑ. 37ක්. එච්චර එනවද? නෑ. 35ට අඩු ගාණක් නේ දෙන්න ඕන. 33යි. ඒක නම් ටිකක් පිළිගන්න පුළුවන් මධ්‍යස්ථය. 33යි. 34යි. 33යි. හරි. එහෙනම් ළමයි මේ උත්තරය 33යි. මේක තමයි මධ්‍යස්ථය. දැන් ඔයාලා මේ හොයන විදිය මේ අන්ත චතුර්ථක පරාසය ඇහුවොත් මේ දෙක හොයන්න වෙනවා. මේව හොයන්නෙත් එහෙමයි. 4න් 3 n ධන 1 වෙනිය දාලා ඒක හරහා මේව රේඛාවක් ගත්තාම පුළුවන් Q1 Q3 හොයන්න. හරි කොහොම හරි ඔයාලට මට අවශ්‍යතාවය තිබුණාක මතක් කරන්න. මතක් වුණාද කියලා විතරයි දැනගන්න ඕන. කොහොම දෙයක් තියෙයි කියලා මතක් වුණා නම් ලොකු දෙයක්. මොකද හෙට විභාගෙට ඕක එන්න පුළුවන්. හරි නේද? right. මට මේ අයිස් කියලා දෙන්න බෑ. ඕනනම් මම මේක රෙකෝඩින් එකක් දෙන්නම් ඔයාලා බලන්න. නැවත කියලා දුන්නොත් ලොකු කාලයක් යනවා. මේ හැම පාඩමෙම අපේ රෙකෝඩින් තිබුණා. ඒකෙන් එකක් බැලුවා නම් හොඳටම මේ පාඩම තේරෙයි. මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා වෙනවම දාලා දුන්න රෙකෝඩින් එකක්. හැබැයි රෙකෝඩින් බල ඉන්න මේ වෙලාවේ වෙලාවකුත් නෑ ළමයි. සෑහෙන කාලයක් යනවා. කොහොකටත් මේ එහෙම ගැටලුවක් අවශ්‍යතාවයක් තිබුණොත් මට මැසේජ් එකක් දාලා තියන්න. මම රෙකෝඩින් තිබුණොත් බලලා එවන්න. අපේ YouTube channel එකට ගිහිල්ලා ඔයාලා බලන්න. මේ පාඩමේ රෙකෝඩින් එක එවන්න පුළුවන්ද? පුළුවන්. මම මේක තමයි බැලුවේ. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය.
මේක අනිවාර්යෙන් හෙට ඔයාලට ජාලරයක හරි මේ දෙක එකක් එනවා ළමයි හොඳ දැනගෙන යන්න මම මේ පහුගිය දවස්වල ඉස්කෝලේ ළමයිටත් ඕක දුන්නා මට මතක විදියට ඒක සෑහෙන්න කලින් ගිය වාරේ කරපු පාඩමක් ඕක හොයා ගන්නත් ටිකක් අමාරුයි මොකද දැන් මේ YouTube channel එකේ තියෙනව ළමයි මේ වීඩියෝස් 100කට එහා තියෙන දැන් මේ මාස කීපය ඇතුළත දාලා මම මේ පන්ති ඉවර වෙලා දාන්නද මට ඕන මේ එවල තියෙනනේ මම ඉස්කෝලේ ළමයිට දැම්මනේ නේද මම ඉතින් ප්‍රමෝද මට එවල තියෙනවා right thank you මේ ඔයාලා අවශ්‍යයි මට කියන්න මම එවන්නම් මම ඔන්න group ටිකකට දැම්මා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඒක මේ ඇත්තටම ගැටලු තියෙන අය බලා ගන්න මට ඉතින් මේක නැවත නැවත කිව්වත් ඔයාලට ඕක එකකින් තේරුම් කරන්න අමාරුයි පුතේ. හරි. හැමෝටම ලැබුණා නේද? උන් තේරෙනව දැම්මා. ත්‍රිවිධ ගෲප් තේරෙනව දැම්මා. ලැබුණද? ඒත් නෑ. හරි. මම ඔන්න මේ ජෝඩි මතක් කිරීමක් කරන්නම් මධ්‍යස්ථය හොයන්නේ Q2 මධ්‍යස්ථය හොයන්නේ n ධන 2 වෙනිය කියන ප්‍රකාශනය. ඒක ප්‍රකාශනයක්. ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕන. මධ්‍යස්ථය අහුවත් ඔයාලා කෙලින්ම n බෙදීම 2 කියලා දාන්න. දාලා n දාන්න සමුච්චිත සංඛ්‍යාත තීරුවේ මේ අන්තිමට තියෙන එක නැත්තම් මෙන්න මේක f වල එකතුව. සංඛ්‍යාත තීරුවේ එකතුව. 44 බෙදීම 2. ඒ කියන්නේ 22යි. මේ 22 අපි ලකුණු කරගන්නවා CF වල 22 ගාවි. මෙන්න මෙතන 22 ලකුණු කරගන්න. ලකුණු කරගෙන එතනින් කැඩීරක් අඳිනවා පස්තාරේ කැපෙනකම්. වක්‍රය කැපෙනකම් මෙන්න මෙතෙන් කැපෙන්නේ. එතනින් පල්ලෙහාට ගත්තාම උන් උත්තරේ එනවා 33යි. මොකද තමයි ලොකු දෙයක් නෑ උතන. හරි. මම යනවා ළමයි ඔයාලත් එක්ක B කොටසට. කෙටි ප්‍රශ්න 5 ඉවරයි. ඒක වටිනාකම වැඩි නිසා ඒක කරේ ඉස්සෙල්ලා. ඔයාලට මොකක්ද ඕන මට සේරම කරන්න වෙලාවක් නෑ ඔයාලට මේකේ මොන ප්‍රශ්නේද ඕන මට කියන්න ඊනවන ශේෂය තියෙනවා පස්තාර තියෙනවා හරිද පරිමාව තියෙනවා ජ්‍යාමිතිය තියෙනවා හරි මොන රශ්මි කියන 11යි 12යි ඕනලු තව කියන්න මම හැමෝටම සාධාරණ වෙන්න හදලා දෙන්න හැබැයි ඉතින් මේව හැදුවා නම් තමයි තේරෙන්නේ ඔයගොල්ලෝ ඉතින් මේක හැදුවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේද ඔය 11 වෙනි ගාන නම් පුතේ මේ මතක තියාගන්න අපි හදපු ගානක් මධ්‍ය ලක්ෂ්ම වෙන්නේ පස්වෙනි ගාන වර්ග පූර්ණයනේ පස්වෙනි ගාන පස්තාර පස්වෙනි ගාන 8 9 10 11 ඔක්කොම ඕන බුදු අම්මේ කාල වරෙන්කෝ ඔක්කොම කරන්න වෙලාවක් නැහැ බුදු පුතේ මේ 1:40යි වෙලාව තව ප්‍රශ්න කිහිපයක් කරලා දෙන්න දැන් කීප දෙනෙක් කියන පස්වෙනි ගාන කරන්න කියලා වැඩිපුර අයනේ පස්තාර ගාන ඕනේ නැද්ද පස්තාර ගාන සේරම හරිද ඔයාලගේ ඔක්කොම කරමු
මට පන්තියකුත් තියෙන 2:00මාර විතර වෙද්දී ඉවර කරන්න ඕන. පස්තාරේ ඕන. පස්තාරේ කරමුනේ. මට හිතුණා පස්තාරේ කරන්න මොකද ඒක ටිකක් තියෙනවා යමක් ඉගෙන ගන්න. හරි. පළවෙනි ගාන කරමු. මොකද හෙට විභාග පේපර් එකේ පළවෙනි ගාන පස්තාරයක් ඇත්තේ. නැත්තම් ඊනවන ශේෂය හරි ප්‍රතිශත ගාන. හරි. මට කියන්න මේ පස්තාරේ හිස්තැන් දෙකට මොනවද එන්නේ පුතේ? සග්ගාල ඒ දෙක පුරවල කියන්න. හරි මැද. එක ආදේශ කරා නම් හරි. y සමානයි x වර්ග ඍණ 2x ඍණ 3. x දාන්න 1. එකේ වර්ගය ඍණ දෙවරක් 1 ඍණ 3. x එක දැම්මා. මැදට තියෙන්නේ 1 දැම්මා. එකේ වර්ගය x වරක් 1 1යි ඍණ දෙවරක් 1 2යි ඍණ 3. ඔන්නව සුළු කරා නම් උත්තර එනවා. කීයක්ද? එකෙන් දෙකක් අඩු කරොත් ඍණ 1යි ඍණ 1යි ඍණ 3යි ඍණ 4යි. මැදරෙන් ළමයි ඍණ 4යි. දැන් පස්තාරේ අඳින්න ඕන. දෙකෙන් දෙකට අඳින්න ඕන නේ. ධන 5යි තියෙන්නේ. ඍණ 3යි ඍණ 4යි. හරි අපි අඳිමු පස්තාරේ. මේ පැත්තට පුතේ ඕන මේ පැත්තට නම් අඩුවෙන් ඕන ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි. මේ පැත්තට ඕන 1යි 2යි 3යි තව ඕන 4ක් ඕන නේද? 4යි ඕන 5ක් මැද්ද x ට. y ට ධන 5ක් ඕන 1යි 2යි 3යි 4යි 5යි 6යි මේක y. මේ පැත්ත බිඳුව දාන්න මූල ලක්ෂ්‍ය ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි ඍණ 5යි. ඔය ඇති. දැන් අපි ලකුණු කරමු. පළවෙනි එක ඍණ 2 ධන 5. ඊළඟ එක ඍණ 1 බිඳුව. ඕනේද? x ඍණ 1යි y බිඳුවයි. හරි. ඊළඟ එක බිඳුවේ ඍණ 3. ඊළඟ එක 1 4. ඊළඟ එක ළමයි 2 බිඳුව. නෑ 3 බිඳුවනේ. ඊළඟ එක 4 5. ඔන්න ඔහම වෙනවා. ඔක යා කරගත්තා නම් හරි. සමමිතියක් තියෙන්න ඕන ඔය පස්තාවේ. රයිට්. ඔන්න තල වශයෙන් යන්න පුතේ එහෙමයි එන්නේ. වක්‍රයේ වර්තන ලක්ෂයේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය. මේ හැරෙන තැන ඛණ්ඩාංකය අපෙන් අහන මෙන්න මේක. මෙතන ඛණ්ඩාංකය. මොකද පුතේ ඛණ්ඩාංකය හැරුම් ලක්ෂයේ. මෙතන ඛණ්ඩාංකය 1 ඍණ 4 නේ. හරියට කරගන්න ඉතින්නේ මම දැන් පස්තාරේ ඇඳට වැඩක් නැහැ. ඔයාලා මේක දිහා බලන් ඉඳලා යනවා නම් ඇත්තටම ඔයාලා ෆේල්. පස්තාරේ අඳින්න ඕනේ ඉතින්. අමාට ටට්ටක් ගාලා හරි. මම පස්තාරේ අඳිනකම් ඕගොල්ලෝ බලන් ඉඳලා ඒකෙත් මම උත්තර ලියනකම් ඕගොල්ලෝ බලන් ඉඳලා ඒ ටික කරලා යනවා නම් ඉතින් ඔයාලට අර කලින් සුපුරුදු ටිකම තමයි ලැබෙන්නේ ප්‍රතිඵල. පස්තාරේ අඳින්න ඕන. පස්තාරේ විභාගෙට යන්න කලින් කොළ අරගෙන අඳින්න ඕන. නැත්තම් වැඩක් නැහැ. හරි.
දැන් මේ පන්තියේ මං හිතන්නේ ඉමදුව පන්තියේ දරුවෝ නෑ කවුරුවත්. මොකද ඒගොල්ලොන්ට මං අද ෆිසිකල් ක්ලාස් එක කරා. හැබැයි මේ පේපරේ නෙවෙයි කරේ. මේ පේපර් එක මේ නෙවෙයි වෙන පේපර් එකක් කරේ. ඒක දෙවනි වාර එකක් නෙවෙයි ඒක තුන්වෙනි වාරේ පේපර් එකක් කරේ. ගැටලුවක් නෑ මං එයාලටත් අවශ්‍ය ටික කතා කරලා දුන්නා. හරිද? ඔය කෙනෙක් ඉන්නෝනේ. right. මොකද හැමෝටම අද දවස වටින දවසක්, වැඩ කරන්න ඕන දවසක්. අනිත් ළමයිට ආමන්ත්‍රණය කරන්න වෙලාවක් නැති නිසා තමයි ඔන්ලයින් එකෙන් ආමන්ත්‍රණය කරන්න තීරණය කරේ. ඊළඟට ළමයි ඔන්න වැදගත් ප්‍රකාශනයක් මේක නිතරම විභාගවලට එනවා. විභාග පේපර් වල කියනවා. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මේක දන්නේ නැති අය වැඩ නවත්තලා අහගන්න ඕන. හොඳේ මේවා කරන අතරේ වස්තාර ඇඳ ඇඳ හිටියොත් නම් කොට දාගන්න බැරි වෙයි. මෙන්න මෙහෙම ලියන්න දන්නේ නැති අය ඉන්නවද තාම? ඔන්න ඒ රටාව. එහෙම දන්නේ නැති අය ඉන්නවනම් මේක ඉගෙනගෙන යන්න. මොකද අවුරුදු 5ක් 6ක් එක දිගටම O level paper එකේ මෙහෙම ලියන්න කියලා කිව්වා. ඔයා දන්නවද මෙහෙම ලියනකොට A ටයි B ටයි දෙන්න ඕන අගය. කවුරු හරි ඉන්නවනම් මැසේජ් එකක් දාන්න A කීයද B කීයද? ඒක තමයි ලියන්න. චතුවිනි A ට කීය දෙන්න B ට කීය දෙන්න. ඍණ 1යි ඍණ 4යි. මොකද්ද A කියන්නේ මොකද්ද B කියන්නේ? මෙන්න මේ A වලින් ලැබෙන්නේ ළමයි සමමිතික අක්ෂයේ සමීකරණය. හැබැයි ලකුණ මාරු වෙනවා. B ගෙන් එන්නේ අවමයක් නම් අවම අගය. මතක් කිරීමක් විතරයි හොඳේ. එහෙනම් මෙතන අවම අගය ඍණ 4යි. මේ අවම අගය මෙතන අඩු අගය කීයේ? මෙදී ඍණ 4යි. එහෙනම් මේකේ අවම අගය ඍණ 4යි. B ට ඍණ 4 දාන්න පුළුවන්. සමමිතික අක්ෂයේ සමීකරණය මෙන්න සමමිතික අක්ෂෙමේදී ඒක යන්නේ x වල එක හරහා ළමයි. මේකේ නම තමයි x සමානයි 1. සමමිතික අක්ෂය x සමානයි 1. හැබැයි මම මේක ඇතුළට දාන්න ඕන මොන එකක් කළාද? a වෙනුවට දාන්න ඕන තියෙන ලකුණ මාරු කරලා දාන්න. x ධන ඒට දාන්නේ ළමයි ධන එක නෙවෙයි ඍණ එක. සමමිතික අක්ෂ සමීකරණේ ධන එකයිනේ. ඇතුළට දාන ඍණ එක වර්ගය. ධන b එතෙන්ට දාන්න ඍණ 4. ධන b වෙනකොට ඍණ 4. ඔන්න ලිව්වා. බදලියන. සමමිතික අක්ෂයේ සමීකරණය 1යි. ඒකේ ලකුණ මාරු කරලා ධන එකනේ ඍණ 1යි කියලා ඇතුළට දාන්න. මෙතන ඍණ 1 තිබුණා නම් ඇතුළට දාන්නේ ධන 1යි. මෙතන 5ක් තිබුණා නම් ඇතුළට දාන්නේ ඍණ 5. ලකුණ මාරු කරලා දාන්න. මේක නම් තියෙන එකම තමයි මෙතනින් එල්ලන්න. ධන b වෙනකොට දැම්ම මොන හතරද? ඍණ 4. ඔන්න ඔහම. අංක 3 බලන්න ඔයගොල්ලෝ හදාගත්තද කියලා. y සමානයි 3 ඍණ x ඍණ 2 සම්පූර්ණ වර්ගය. අලුත් එකක් ළමයි. වස්තාරේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්න. දන්නවද මේක ලියන්න? වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය මේකේ තියෙනවා ළමයි. ඔයාලා බලන්න මේකේ මේ තියෙන්නේ 1 මේ තියෙන්නේ 4 මේ දෙක තමයි හැරුම් ලක්ෂ්‍ය ඛණ්ඩාංකය. මේ තියෙන්නේ 1 4. ඒක දකින්න ඕන. මෙතන තියෙන්නේ වර්තන ලක්ෂ්‍ය ඛණ්ඩාංක දෙක 1 4. හැබැයි මේක ලකුණ මාරු කරලා ගන්න. 1 ඍණ 4. ඍණ 1 නම් ධන 1 ධන 4. මේ තියෙන්නේ x ඛණ්ඩාංකය මේ තියෙන්නේ y ඛණ්ඩාංකය. දැන් මේක දිහා බලලා කියන්නේ මෙන්න මේ දෙක නේද අපි අල්ල ගන්න ඕන ළමයි. ඔය දෙක අල්ල ගන්න ඕන. වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය කියන්නේ මෙන්න x ඛණ්ඩාංකය මෙන්න y ඛණ්ඩාංකය. කියන්න බලන්න. හරිද කියන්නේ? මේක වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය. 아무තෙන් කරන්න දෙයක් නැහැ.
මොකක්ද එන්නේ? මේකෙන් ලැබෙන්නේ x ඛණ්ඩාංකය. මේ තියෙන්නේ y ඛණ්ඩාංකය. ඉතින් ওই දෙක දාලා කියන්න ඕනේ. මේ තියෙන්නේ x ඛණ්ඩාංකය ඍණ 1 නෙවෙයි ලකුණ මාරු කරලා ගන්න ධන 1 ඍණ 4. මේ තියෙන්නේ ධන 1 ඍණ 4. එහෙනම් මෙතන මේ තියෙන x ඛණ්ඩාංකය ධන 2යි. හැබැයි මෙතෙන් දෙන්න ඕන මොන දෙකේ? ඍණ 2යි. ඍණ 2 මෙතන y ඛණ්ඩාංකය 3යි. ඔය තියෙන්නේ ඍණ 2 ධන 3 තමයි ඛණ්ඩාංකය. පුතේ හරිද? සක්කාලා කියන්න. කාල වේලාව තා චුට්ටයි තියෙන්නේ. හරි. ඔන්න අපි ප්‍රශ්න 3කට ලිව්වා. ඊළඟ එක හරි අමුතු ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක දැන් වෙනවම කියලා දෙන්න වෙනවා. ප්‍රස්තාරවල ළමයි හරි අමුතු යහන ප්‍රශ්න සමහර ඒවා. ඒවට එවලේ කල්පනා කරලා දෙන උත්තරක් තියෙන්න ඕන. දක්ෂ වෙන්න ඕනේ සමහර ඒවාට උත්තර දෙන්න එකම දේ කටපාඩම් කරලා ලියන්න බෑ. හරි නේද? කවුරුහා මේ ප්‍රස්තාරවල තියෙන මේ නමුත් අලුත් නව නිර්මාණ වශයෙන් එනවා. දැන් මේක අලුත් විදියට තියෙනවා. y කුඩා හෝ සමානයි බිඳුව වන x යගේ පරාසය ලියා. y කුඩායි බිඳුව. මේ තියෙන්නේ මේක තමයි ලියන්නේ. y කුඩා හෝ සමානයි බිඳුව. මේ පස්තාරේ යට ටික ගත්තොත් y වලගේ බිඳුවට වඩා කුඩා ටික තියෙන බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3. එතකොට y වලගේ බිඳුවට වඩා කුඩායි කියන්නේ ඔන්න ඔය ටික. ඕනම මේ જાතියේ පස්තාරයක x අක්ෂයෙන් මේ යට ටිකේ y කුඩායි බිඳුවයි. හරි. ඔන්න ඔය යට ටිකේ තියෙන පරාසය අහන්නේ ළමයි. පටන් ගන්න මෙතනින් අවසන් වෙන්නේ මෙතනින්. එහෙනම් පරාසය ලියනවා කීයේ ඉඳලා කීය දක්වාද? මෙන්න මේ ටික ගැන ලියන්න ඕන පටන් ගන්න ඍණ 1. මැදට x දාන්න. අවසන් කරන්නේ ධන 3. මෙන්න අසමානතා ලකුණු දෙක සමානතාවක් තියෙන නිසා සමානතාව. ඔය තියෙන්නේ y කුඩායි බිඳුව වන අපේ පරාසය. මේව නම් උගන්නලා මට හතික් වැටිලා තියෙන්නේ. ඒ තරයි කියන්නේ. නේ සෑහෙන්න ඉගෙනනවා ළමයි. y කුඩායි බිඳුව කියන්නේ යට ටික. යට ටික වෙන්න පටන් ගන්න මෙතනින් අවසන් වෙන්නේ මෙතනින්. මොන පරාසය ලිව්වා. ඔයාලට මේ පස්තාර රෙකෝඩින් ටිකක් බැලුවා නම් ඔන්න ගැටලු තියෙන අයට මගේ අරගෙන පුළුවන්. මේක තමයි පරාසය. ඊළඟට කියනවා ඔය පස්තාරය ඔන්න ඔය රටාවට ලියන්න. බලමු. ඒකත් චුට්ටක් මතක් වෙන එක හොඳයි. මෙන්න මෙහෙම පස්තාරයක් තිබුණොත් කොහොමද ලියන්නේ? මොනවද Aට ලියන්නේ මොනවද Bට ලියන්නේ? A හා B වල අගයන් කියන්න. කාටද කියන්න පුළුවන් A කීයද B කීයද? A කීයද B කීයද? ඒ දෙකනේ දාන්න ඕන. මේ දෙක දාන්න. ඔය જાතියේ පස්තාරයක ළමයි A කියන්නේ පස්තාරයේ මූල දෙක. මේ තියෙන එක මූලයක්. මේ ඇවිල්ලා තියෙන්නේ ඔන් කැපෙන තැන් දෙක. පස්තාරයක් ඇන්දොත් මේ බලාගන්න. චූටි මතක් කිරීමක් කරන්න. මේව පස්තාරයක් අපි ඇන්දොත් මේ කැපෙන තැන් දෙක තමයි මේක A මේක B. තේරුණාද? හැබැයි ලකුණ මාරු කරලා දාන්න ඕනේ. මේව පස්තාරයක් ඇන්දොත් මේ කැපෙන තැන් දෙක තමයි මූල වෙන්නේ. A B අරක A B ට දාන්න ඕනේ. හරි. දැන් කියන්න ඔයාලා A ට කීයද දාන්න? ලකුණ මාරු කරලා දාන්න. ඒක මතක තියාගන්න.
ඒට දාන්න කීයද? කැමරා දැන් දෙක. ඒ කියලා දන්නේ නැද්ද? දෙනිති මොකක්ද දාන්න ඕන? දෙවුමි මොනවද දාන්න ඕන? A ටයි B ටයි දාන්න ඕන ඒවා කියා. ඍණ 1යි ධන 3යි. ඉතින් ලකුණ මාරු කරලා දාන්න ඕන. අන්න ඒකයි තියෙන වැඩේ. ඒට දාන්න ඕන කීයද? ඍණ 1 නම් දාන්න ඕන මොන එකේ? ධන 1. බීට දාන්න ඕන 3 නම් මොන තුනේ? ධන 3 නම් ඍණ 3. ඔන්න ඔක මතක තියාගන්න. එහෙම ලියන්න පුළුවන් පස්තාර. රයිට්. පස්තාර ගන්න ඕනේ ඇදුවා. මම දැන් ලොකු දේවල් ටිකක් තිබුණ එක ඉගෙන ගන්න. තමයි පරිමාණ රූප ගාන කරන්නද? මොකද කියන්නේ? මන්ද ඔයාලා කැමැත්තා. මේ පේපර් එක ඔයාලා පොඩ්ඩක් කරගත්තා නම් හොඳයි ළමයි. අඩු ගානේ ප්‍රශ්න 10ක් විතරවත්. ඊනවන ශේෂ ගානක් තියෙනවා. පස්වෙනි ගාන. පස්වෙනි ගාන ඔච්චර අමාරුද ළමයි? පස්වෙනි ගාන. අනිත් පැයට පස්වෙනි ගාන වර්ග පූර්ණයේ ගැටලුවක්ද? හරි. ඒක හදමු. අනිත් අයගේ අදහසුත් එවන්න. මම දැන් ඔයගොල්ලෝගේ අදහස් අරගෙන තමයි පළවෙනි ගාන හැදුවේ. ඔය බලන්න පළවෙනි ගාන සම්පූර්ණ හදලා තිබිච්ච දරුවෝ ලකුණු 10ම ගන්න හදලා තිබුණාද? සර් දෙවෙනි ගාන කරන්නකෝ. කොහොමත් මට තව එක ප්‍රශ්නයක් තමයි කරන්න වෙන්නේ. මට ප්‍රශ්නයක් තියෙනවා. මට දෙකමාරට පන්ති තියෙනවා. මම ඔයාලට දෙකමාරට දැම්මනේ. 2යි කාලටවත් ඉවර කරන්න වෙයි. 8 වෙනි ගාන. පරිමාණ රූප 8 වෙනි ගාන. මොකක්ද ඕන? 8 වෙනි ගාන කරන්නද 5 වෙනි ගාන කරන්නද? 9 කරමු. නිර්මාණ. නිර්මාණ නම් ඉතින් ගැටලුවක් නෑ නේ. ඒක ලොකු අවුලක් නෑ නිර්මාණ. 5 වෙනි ගාන කරමු. දැන් මේ ආපු වෙලාවේ ඉඳලම 5 වෙනි ගාන අහන්න. මොන කළා දාමු. දිග x ධන 4යි රූපයක් ඇඳ ගන්න පුතේ. දිග x ධන 4යි පළල x සුජුකෝණාශ්‍ර කොටසට පැත්තක දිග x වෙච්ච සමචතුරස්‍රයක් මේව සම්බන්ධ කරනවා. ඔන්න. ඔබ තමයි කරන්නේ. මේකත් එක්ක. සංයුක්ත මේක දැන් සංයුක්තයි. මේක දැන් සෙට් වෙලා අලුතෙන් එන සුජුකෝණාශ්‍රය තමයි මේ තියෙන්නේ. right. මට කියන්න පුතේ සම්පූර්ණ සුජුකෝණාශ්‍රය දිග කීයද? x ධන 1ට x එකතු වුණාම 2x ධන 1යි. මේක පළල නම් වෙනසක් නැහැ පළල xම තමයි. right. ලියම් වර්ගඵලයට ප්‍රකාශ වෙනවා. වර්ගඵලය ලැබෙන්නේ දිග ගුණ කිරීම පළලෙන්. ලැබෙන වර්ගඵලය.
දිග 2x ධන 1 පළල x වර්ගඵලය 63යි. ඔන්න. දිග ගුණ කිරීමෙන් පළල ඒකෙන් 63ක් ලැබුණා. දැන් මේක වරහන් ඉවත් කරන්න. x 2x ගෙන් ගුණ කරන්න 2x වර්ග x එකෙන් ගුණ කරන්න 1x සමානයි 63. ඔයාලා දන්න මේ වගේ එකක් විසඳන්න එක පැත්තක් බිඳුව කරගන්න ඕන 2x වර්ග ධන 1x එක ඕනේ 63 මේ පැත්තට ආව ඍණ 63 සමානයි බිඳුව. මොනවා වෙනවද? ඔව් මේ ගාන ඇත්තටම සංකීර්ණයි. x ධන 4ද තියෙන්නේ. මෙතන right මේක x ධන 4යි නේ. sorry. ගාන දීලා තියෙන්නේ 4යි. මෙතනට 4යි. 4යි x. ඔන්න වෙනවා. මෙන්න සමීකරණේ 2x වර්ග ධන 4x ඍණ 63 සමානයි බිඳුවයි. හරි. අපේ ළමයි හොඳට අහගන්න මේ කියන කතාව. මේක වර්ග පූර්ණයෙන් හදන්න බෑ. මේ ඉස්සරහට ඉලක්කමක් තියෙනවා. හොඳට මතක තියාගන්න. ඉස්සරහට ඉලක්කමක් තිබුණොත් වර්ග පූර්ණය දාන්න බෑ. ඉලක්කම අයින් කළා තමයි වර්ග පූර්ණය දාන්න වෙන්නේ. 62ද? සර් මොනවද මේ ලියලා තියෙන්නේ නේ? ඒකනේ මම බැලුවේ. එහෙනම් වැඩේ ලේසි ළමයි. 62යි. මරුනේ. thank you. 62යි වර්ගඵලය. දැන් නම් ඉතින් ලේසි. මේකේ ළමයි මෙයාගේ x වර්ග ඉස්සරහා ඉලක්කමක් තියෙද්දි වර්ග පූර්ණය දාන්න බෑ. ඒක නිසා මේ ඉලක්කම අයින් කරගන්න ඕන. ඒක නිසා මම මේ මුළු සමීකරණයම දෙකෙන් බෙදනවා. මෙයක් දෙකෙන් බෙදනවා. මෙයක් දෙකෙන් බෙදනවා. මෙයක් දෙකෙන් බෙදනවා. මෙයක් දෙකෙන් දෙකට දෙක කැපුණ x වර්ග ධන දෙකට දෙක කැපුණ 2x ඍණ දෙකට 1 62ට 31යි සමානයි. දැන් නම් ලේසි ළමයි. අරකේ 63 තිබුණා නම් සුපිරි ගාණක් එන්නේ. මම ආසාවෙන් හිටියේ ඒක හදන්න. ඔයාලා 63 62 කියෝනේ ඉතින් වැඩේ ලේසි වුණා. ඔන්න ඔක වර්ග පූර්ණය කරන්න තියෙන්නේ. ඕක නම් ඉතින් සරලයි. මතකද වර්ග පූර්ණය කරන විදිය. ඔන්න අහගන්න වර්ග පූර්ණය කරන විදිය මතක් කරගන්න. කොහොමද කරන්නේ? ඉස්සෙල්ලම ළමයි මේ කෙලවරේ ඉලක්කම එහා පැත්තට දාන්න. 31නේ. අනිත් පැත්තට ගියොත් මේ දෙන්න ඉතුරු වෙනවා. ඍණ 31 අනිත් පැත්තට ගියොත් ධන 31. හරිද? ඊළඟට මෙන්න මෙතන තියෙන කොටස් දෙක කොටස් තුනක් වෙන්න මේකට එකතු කරන්න ඕන යම් පදයක්. ඒ එකතු කරන්න ඕන ගාන හොයන්නේ. මෙතෙන්ට එකතු වෙන්න ඕන ගාන හොයන්නේ s ගේ සංගුණකය හැමතිස්සෙම s ගේ සංගුණකය ගන්න දෙකනේ. ඒ එන සංඛ්‍යාව දෙකෙන් බෙදන්න ඕන. දෙක දෙකෙන් බෙදුවාම 1යි. ඒක වර්ග කරන්න ඕන 1යි. එහෙනම් මේකේ දෙපැත්තටම එකතු කරනවා ළමයි එක ගාන. ඇයි එකක්ම එකතු කරන්නේ? s ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරාමින් එකක්. හරිනේ? right. මේ තියෙන්නේ ළමයි කාගේ පූර්ණ වර්ගයද? x ධන එකේ සම්පූර්ණ වර්ගය. 31යි 1යි 32යි. දැන් පුතේ දෙපැත්තෙම වර්ගමූලය ගන්න. වර්ගයට වර්ගමූලය ගියා x ධන 1 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 32යි. මේ 32 අකිල කරණියක් මේක සරල කරන්න ඕන. කොහොමද ලියන්නේ පුතේ මේක? x ධන 1 සමානයි ධන හෝ ඍණ 32 ලියනවා පුතේ 16 වරක් 2 කියලා. ඔයාලට මතකයි දැන් ලේසි මේ ගාන. 16 එළියට එනවා කීයක් වෙලාද? 4ක් වෙලා. x ධන 1 සමානයි ධන හෝ ඍණ 4යි ඇතුලේ ඉතුරු වෙනවා මූල 2. මේ පාඩමත් බැරි නම් රෙකෝඩින් එකක් බලන්න මේව නම් පහුගිය දවස්වල කරා සෙමින එකේ සෑහෙන්න. දැන් ධන 1 අනිත් පැත්තට දාන්න x සමානයි ධන හෝ ඍණ 4යි මූල 2
ධන එක අනිත් පැත්තට ගියාම ඍණ එක. හරි. තා චුට්ටයි තියෙන්නේ. මම මේක ගන්නව ළමයි ධන අවස්ථාව. x සමානයි 4යි මූල 2 ඍණ 1. ධන අවස්ථාව ගන්න. x සමානයි 4යි මූල 2ට දාන්න පුළුවන් පුතේ අපිට කීයද 1.4යි 1 අඩු කිරීම 1. ඕකේ නම් හැබැයි 4යි 1යි 4 කියලා ගන්නලු. තව දශම ස්ථානයක් දීලානේ කරන්න දෙයක් නැහැ කියලානේ ගමු. අඩු කිරීම 1. x සමානයි මේක ගුණ කරන්න 4න් 4 වරක් 4 16 වෙන්න එකක් ඉතුරුයි 4 වරක් 1 4යි 1යි 5යි 4 වරක් 4 16 වෙන්න එකක් ඉතුරුයි 4 වරක් 4 1යි 5යි ඔන්න අඩු කරන්න එකක් 5.6යි 5යි 6න් එකක් ගියොත් 4.6යි 5යි 6යි සෙන්ටිමීටර සෙන්ටිමීටරද පුතේ මීටරද සෙන්ටිමීටර මුල් සුජු කෝණාශ්‍රයේ දිග අහන්නේ මේකත් නෙවෙයි අහන්නේ මුල් සුජු කෝණාශ්‍රයේ දිග අහන්නේ මුල් සුජු කෝණාශ්‍රයේ දිග කියන්නේ මේකේ මුල් එක මතකයිනේ මුල් එක කියන්නේ මේක ඔන්න ගහන්න මුල් එකේ දිග කියන්නේ x ධන 4 ඒක තමයි අහන්නේ x ධන 4 අහන්නේ x ට දානවා 4.6යි 5යි 6 ඒකට 4ක් එකතු කරනවා උත්තර එනවා 8.6යි 5යි 6 සෙන්ටිමීටර මෙන්න මුල් සුජු කෝණාශ්‍රයේ දිගත් කිව්වා හරිද ළමයි right ලකුණු 10ක් මේක අනිවාර්යෙන් එන ගානක් ෂුවර් වර්ග පූර්ණය ෂුවර් හරිද පුතේ බලන්න හරිද කියලා දැන් මම ඔයාලට අද දවසේ මේ පොඩි සපෝට් එකක් දුන්නේ පොඩි තල්ලුවක් චූටි සපෝට් එකක් දුන්නේ හැබැයි ඒක ප්‍රමාණවත් මදි විභාගෙට මම කියපු ටික හරියට අනුගමනය කරන්න මම අද ඇවිල්ලා පැය දෙකකමාරකට ඔයාලට මේකට ආවෙම ඔයාලට පොඩි මඟ පෙන්වීමක් කරන්න අද දවසේ ඔයාලා මේ මොහොතේ ඉඳ අපි කියමු 3 ඉඳලා වැඩ කරා කියලා එක දිගට රෑ 10 11 12 වෙනකන් වැඩ ටිකක් කරන්න ගණන් හදන්න මහන්සි වෙන්න ඌමනාවෙන් වැඩ කරන්න විභාගෙ ලියලා ඔයාලගේ ලකුණු වෙනකන් තමයි මං ඊළඟට බලන්නේ. හරිද? ඉතින් හැම දරුවෙක්ම ඌමනාවෙන් වැඩ ටික කරන්න මේ පේපර් එක ලියන අතරේ අපි කියමු සංඛ්‍යානේ ගාන හදනවා කියලා ඔයාලා දැන් ඒක හදන අතරේ ඒකට කිට්ටු තව ගණන් 3-4ක් බලන්න. එකක් හදලම ෂේප් වෙන්න එපා. දෙකක් තුනක් හරි හදලා බලන්න. හරිද? එහෙම එකම ගානෙන් කීපයක් හදලා සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි මේ සියල්ල මතක් කරගෙන හෙට විභාගෙට ලියන්න. හරි නේද ළමයි? right. එහෙනම් ඉතින් මම පන්තිය තියෙන නිසා පුතේ යන්න වෙනවා. හැමෝටම හෙට ජයග්‍රාහී දවසක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. විශ්වාසයෙන් වැඩ කරන්න පේපර් එක අරගෙන අවශ්‍ය ප්‍රශ්න ටික හොඳට තෝරලා කල්පනාවෙන් උත්තර ලියන්න. හරි නේද? එහෙනම් පුතේ හැමෝටම සුබ දවසක් ජයග්‍රාහී හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.